දැන් මම පටන් ගන්නම් දේශනේ නැවතත්. දැන් 63 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ දේශනයේට. එතකොට මම සාකච්ඡා කරමින් හිටියේ මේ පුස්තකාල කළමනාකරණයේදී ශිෂ්‍යෝ වරදවා වටහා ගන්නා පද දෙකක්. එකක් තමයි කළමනාකරණ න්‍යායයන්. අනිත් පදේ තමයි කළමනාකරණ කාර්යයන්. මේ කළමනාකරණ න්‍යායයන් කියන්නේ ඇත්තටම නොයෙකුත් විද්වතුන් ඒ කාලවලදී ඒගොල්ලන්ගේ අත්දැකීම් එහෙම නැත්නම් පළපුරුද්ද තුලින් ඒගොල්ලන් නිර්මාණය කරපු මූලධර්ම. ඒවා එක්කෙනෙක් නිර්මාණය කළා තව ටික කාලෙන් තව එක්කෙනෙක් ඒක යල්පන ගීයක් කියලා අලුතෙන් නිර්මාණය කරනවා. මේ විදිහට විද්වතුන් ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. මේ සියල්ල අතරින් ඊටාත්ම හොඳයි කියලා හැම ශාස්ත්‍රයකටම ගැලපෙනවයි කියලා පිළිගත්ත න්‍යායක් තමයි මේ හෙන්රි ෆයෝල්ගේ කළමනාකරණ න්‍යාය. මේ න්‍යායේ විශ්ව මූලධර්ම 14ක් තියෙනවා. හැබැයි අපි විභාගයේදී මේ 14ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කියනවා මේ 14න් 5ක් අරගෙන මොකද විස්තර කරන්න ගියාම මේ විනාඩි 35කින් 40කින් 14න් විස්තර කරන්න අමාරුයි. ඒක නිසා අපි කියනවා 5ක් අරගෙන. ඒක නිසා 5ක් හෝ 8කට ඕගොල්ලෝ සූදානම් වෙන්න. එතකොට ඒ න්‍යාය සුළු වශයෙන් පැහැදිලි කරලා ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ දීර්ඝ පිළිතුරක් මොනවටද මේ න්‍යායන් කොහොමද අපි පුස්තකාල සඳහා යොදාගන්නේ කියන එක. ඉතින් මම ඒ කළමනාකරණ න්‍යායයේ තියෙන මුල්ම විශ්ව මූලධර්ම 5 අරගෙන ඒවා කොහොමද පුස්තකාල සඳහා භාවිතා වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්නම්. දැන් පළවෙනි මේක තමයි ශ්‍රම විභජනය කියන එක. මෙතෙන්දි ශ්‍රම විභජනය කියන එකෙන් අදහස් කරන්නේ මේ විශේෂීකරණය. එහෙම නැත්නම් කියනවනම් මේ යම්කිසි එහෙම විශේෂීකරණයක් තුලින් අපිට අදාළ කාර්ය වඩාත් කාර්යක්ෂම කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් තමයි පුස්තකාලය ගත්තාම පුස්තකාලයේ නොයෙකුත් කාර්යයන් තියෙනවා. මුලින්ම පුස්තකාලය කරන්න ඕනේ පුස්තකාල ද්‍රව්‍ය අයත් කර ගැනීම. ඒ කියන්නේ පොත්, සංගරා, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මේවා අයත් කර ගැනීමට ඒ සඳහා වෙනම අංශයක් තියෙනවා. ඒ වගේම දැන් අයත් කරගත්තන් පස්සේ මේ මූලික කටයුතු කරලා ඊළඟට යවනවා මේ සැකසුම් කිරීමේ අංශයට නැත්නම් ප්‍රොසෙසින් කියන අංශයට. එතකොට එතෙන්දී කාරණා දෙකක් කරනවා සූචිකරණය හා වර්ගීකරණය. එතකොට ඒක සූචිකරණ හා වර්ගීකරණ අංශය. ඉන්පස්සේ යන්නේ පාඨක සේවා අංශයට. එතකොට එතෙන්දී තවත් අංශයක්. එතකොට ඒ කාර්යය අනිත් කාර්යයන් දෙකටම වඩා වෙනස්. ඊළඟට තියෙන්න පුළුවන් මේ මෑතකදී ඇතිවෙච්ච මේ වර්ධනයත් සමග මේ පරිගණක කියලා අංශයක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර පුස්තකාලවල විශේෂයෙන්ම විශාල පුස්තකාලවල තියෙනවා මේ පුස්තකාල ද්‍රව්‍ය සංරක්ෂණය කිරීමේ අංශයක්. පොත් බැඳීම සංරක්ෂණය ඒ වගේ අංශිකුත් තියෙනවා. මොකද මේ පුස්තකාල ද්‍රව්‍ය ප්‍රමාණය විශාලයි. ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඔව් කියන්න. සර් ළමයි කියනවා එයාලට කන්ටැක්ට් වෙන්න බෑ කියලා. මේ අපිට කෝල් කරලා කියනවා කන්ටැක්ට් වෙන්න බෑ කියලා එයාලට. දැන් මේ 60 ගානක් ඉන්නවා තවත් ඉන්නවා දැන් වේටින්. තවත් ඉන්නවා 3 දෙනෙක් වේටින් එකේ. පොඩ්ඩක් ඉන්න. මොකද අලුතෙන් දැන් මේ මම 10 11 මාර වෙනකන් තමයි කට්ටිය ගත්තේ. දැන් අලුතෙන් ජොයින් වෙනවා කට්ටිය. හරි. තව එක්කෙනෙක් ඉන්නවා. දැන් පාටිසිපන්ට්ලා 61යි. ඇහෙනවද සර් දැන්? ඔව්. තවත් එක්කෙනෙක් ජොයින් වෙනවා ලක්මාලිද? මදුෂිකා. ඔව්. ඒකේ එච්.එස්. ලක්මාලියත් ජොයින් වෙනවා. ජොයින් වුණාම පටන් ගමු අපි. ඒක ගොඩක් ස්ලෝ එයා ජොයින් වෙන එක අපි කමෙන්ට් අපි කරගෙන යමු. මොකද මේක රෙකෝඩින් එකක් තියෙනවා රෙකෝඩින් එක දෙන්න පුළුවන්. එතකොට දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ මේ පුස්තකාල කළමනාකරණයේදී මේ තියෙන කළමනාකරණ තවත් ජොයින් වෙනවා. එතකොට මේ කළමනාකරණ මේ විශ්ව මූල හෙන්රි ෆයෝල්ගේ මේ විශ්ව කළමනාකරණ මූලධර්ම 14න් පළවෙනි එක තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒ කියන්නේ ශ්‍රම විභජනය. ඒක නැත්නම් විශේෂීකරණය.
ඒ තුලින් මේ කාර්යයන් වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හේතුව තමයි දැන් අර විදිහට අංශ වලට බෙදුවාම ඒ අංශ වලට අදාළ ඒ කාර්යයන් අපි ඒ කාර්ය මණ්ඩලයට පවරනවා. එතකොට ඒ කාර්ය මණ්ඩලයට පවරලා අපි නිකන් ඉන්නේ අපි ඒගොල්ලන්ට විශේෂ පුහුණුවක් දෙනවා. එතකොට මේ විශේෂ පුහුණුවක් දෙනවා ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන් අපි මේ එක්ස්පර්ට්ලා නැත්තම් මේ ඒ ශාස්ත්‍රීය ප්‍රවීණයන් බවට පත් කරනවා. එතකොට එහෙම පත් කළාම අපිට මේ ඒ විශේෂීකරණය තුලින් අපිට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි හෙන්රි ෆයෝල් මුලින්ම හඳුන්වලා දුන්න මේ විශ්ව මූලධර්මයේ 14න්. ඒතර ඒක එක. ඊළඟට අපි යනවා දෙවෙනි එකට. ඒ දෙවෙනි එකට කියන්නේ අධිකාරිය. ඒ අධිකාරිය කියන එකෙන් අදහස් කරන්නේ මේ යටත් අයහට නියෝග දීමට මේ කළමනාකරුවන්ට ඇති අයිතිය. මෙතෙන්දී මොකද්ද මේ කළමනාකරුවා කියන්නේ? මොකද්ද යටත් අය කියන්නේ? දැන් පුස්තකාලයක නම් ඇත්තටම පුස්තකාලාධිපති නැත්නම් ප්‍රධාන පුස්තකාලාධිපති තමයි කළමනාකරු. ඒතකොට ඒ යටතේ ඉන්න සහකාර පුස්තකාලාධිපතිවරු පුස්තකාල සහකාරවරු ඒගොල්ලෝ තමයි යටත් නිලධාරීන්. එතකොට දැන් මේ ප්‍රධාන පුස්තකාලාධිපතිට එහෙම නැත්නම් පුස්තකාලාධිපතිට බලයක් තියෙන්න ඕනේ අර යටත් අයට නියෝග දෙන්න. දැන් උදාහරණයක් ලෙස මෙහෙම කියමු. දැන් පුස්තකාලයට පොත් ඇනවුම් කරනවා. පොත් ඇනවුම් කිරීමේදී පුස්තකාලාධිපති නැත්නම් ප්‍රධාන පුස්තකාලාධිපති කියනවා මෙන්න මේ විෂය මේ ආයතනයේ වැදගත් විෂයක්. ඒක නිසා වැඩිපුර ප්‍රමාණයක් මේ විෂයෙන් මිලදී ගන්න ඕනේ. අපි කියමු 60ක් එහෙම නැත්නම් 70ක් එහෙම නැත්නම් මිල 90 80ක් මේ විෂයට. අනිත් 120 මේ විෂයන් වලට. ඒ විදිහට එහෙම නියෝග දීමේ බලයක් අයිතියක් නිත්‍යානුකූල බවක් තියෙනවා ප්‍රධාන පුස්තකාලාධිපති. ඒ කියන්නේ ඒ අර සහකාර පුස්තකාලාධිපතිතුන්ට හරි පුස්තකාල සහකාරවරුන්ට හරි ඕන විදිහට කටයුතු කරන්න බෑ. ඒ වගේම තමයි අපි පාඨක සේවා අංශය ගත්තාම පුස්තකාලේ විවෘත කර තබන වේලාව. ඒක ඒ අංශයට තීරණය කරන්න බෑ. ඒකත් ප්‍රධාන පුස්තකාලාධිපති නියෝගයක් දෙනවා. 4ට වහන පුස්තකාලය 5ට නැත්නම් 6 දක්වා විවෘත කරලා තියන්න ඕනේ. ඒකට ඒක තමයි මේ නියෝග දීමේ අයිතිය නැත්නම් බලය තියෙන්නේ කාටද? ප්‍රධාන පුස්තකාලාධිපතිට. ඒක තමයි කළමනාකරු තියෙන අර මම කිව්ව අධිකාරී බලය. හරි. ඊළඟට අපි යන තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි විනය කියන එක. ඕනෑම ආයතනයක සෑම මට්ටමක අය විසින් පිළිපදිය යුතු නීති රීති මාලාවක් තියෙනවා. ඒකට ගරු කරන්න ඕනේ. මොන තනතුරක් දැරුවත් කුමන බලයක් තිබුණත් ඒ සියලු දෙනාම ඒ නීති රීති වලට ගරු කරන්න. උදාහරණයක් හැටියට අපි කිව්වොත් පුස්තකාලයට සේවයට වාර්තා කරන වෙලාවක් තියෙනවා. එතකොට අපි නියමිත වෙලාවට සේවයට වාර්තා කරන්න ඕනේ. ඒක මේ විනය නීතිය. එතකොට ඒ වගේම තමයි මේ රාජකාරී වෙලාව අවසන් වෙනතුරු කාර්යාලයේ රැඳී සිටින්න ඕන. අතරමඟදී එහා මෙහා යන්න එළියට යන්න ඒවා අවසර නැහැ. හැබැයි ඕනම කාරණයකට කාර්යාලයෙන් බැහැරට යනවා නම් ඒ සඳහා බැහැර යාමේ ලේඛනයක් ඒ පුස්තකාලේ තියෙන්න ඕන. ඒක අස්සන් තියලා යන්න බෑ. අස්සන් තබලා ඉහළ නිලධාරියෙක්ගේ පූර්ව අනුමැතිය ලබා ගන්න තමයි කාර්යාලයෙන් බැහැර යන්න ඕන. අන්න ඒක තමයි විනය කියන්නේ. එතකොට ඊළඟට අපි හතරවෙනි එකට යනවා. හතරවෙනි එකෙන් කියන්නේ විධාන දීමේ ඒකීයත්වය කියන්නේ. විධාන දීමේ ඒකීයත්වය. ඒ කියන්නේ අපි ආයතනයක වැඩ කරනකොට එක් ප්‍රධානියෙකුට පමණයි වගකීම. දෙතුන් දෙනෙකුට අපි වග කියන්නේ නැහැ. මොකක් හරි අපි අතින් වරදක් වුණා නම් ඒක වග කියන්නේ අපි එක්කෙනෙකුට. ඉතින් ඒ විදිහට තමයි මේ මූලධර්මයේ සකස් වෙලා තියෙන්නේ. මෙතෙන්දී අදහස් කරන්නේ සෑම පුස්තකාලයක් උදාහරණයක් ගත්තොත් සෑම පුස්තකාල සේවකයෙකුටම තමන්ගේම ආසන්නතම ඉහළ නිලධාරියෙක් ඉන්නවා. ඒකට කියන්නේ ඉමීඩියට් බොස්. දැන් ඉමීඩියට් බොස් කෙනෙක් ඉන්නවා. අපි වග කියන්න ඕනේ එයාට පමණයි. දැන් අපි මෙහෙම හිතමු. දැන් පොත් ඇනවුම් කිරීමේ අංශේ පුස්තකාල සහකාර. එයා අතින් අත්තරද්දක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සමහර ලාවට ඇනවුම් කරපු පොතක් නැවත ඇනවුම් කරනවා. ඒක එතකොට එයා අතින් සිද්ධ වෙච්ච නොසලකිල්ලක් වෙන්න පුළුවන්, අත්තරද්දක් වෙන්න පුළුවන්. එතකොට එයා ඒකට ඒ අතපසු වීමට ඒ වග කියන්න ඕනේ ඒ තමුන්ට ඉහළින් ඉන්න ආසන්නතම නිලධාරියාට. අන්න ඒකයි මේ හතරවෙනි එකෙන් කියවෙන්නේ. ඊළඟට අපි යනවා පස්වෙනි එකට. මේ පස්වෙනි එක තියෙන්නේ මෙහෙවීමේ ඒකීයත්වය කියන එක. මෙහෙවීමේ ඒකීයත්වය. දැන් එතෙන්දී මේ ඒකෙන් අදහස් කරන්නේ අපිට යම්සි ළඟාවීම සඳහා ආයතනයකට තිබිය යුතු පැහැදිලි ප්‍රතිපත්ති. ඒ කියන්නේ ඕනම ආයතනයක් මේ නිර්මාණය කරනකොට ඒක ප්‍රතිපත්ති සකස් කරලා දෙනවා. ඒ ප්‍රතිපත්ති වල ළඟාවීමක් තමයි මෙතෙන්දී කරන්නේ. අපි ඒකලත් ගමු පුස්තකාල ක්ෂේත්‍රයේම උදාහරණයක්. දැන් අපි හිතමු යම්කිසි පුස්තකාලයක නීතිය සම්බන්ධ පුස්තකාලයක් නම් ඒ නීතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන සියලුම ප්‍රකාශන පුස්තකාලයට අයත් කර ගන්නා බවට ප්‍රතිපත්තියක්. ඒක ඒතර ප්‍රතිපත්තියක්. හැම ශ්‍රී ලංකාවේ පළ කරපු හැම නීතිය සම්බන්ධ මේ පොතක්ම
ප්‍රකාශනයක්ම මේ පුස්තකාලේ තියෙන්න ඕන එක ප්‍රතිපත්තියක්. එතකොට මේ ප්‍රතිපත්තිය පිළිහිටලා මේ සියලුම සේවකයෝ ඒකට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ඕනම සේවකෙක් අලුතෙන් පොතක් මේ නීති ශාස්ත්‍රයෙන් මේ එළියට ආවනම් නැත්නම් මේ මුද්‍රණය වුණා නම් එතකොට ඒගොල්ලන්ගේ වගකීමක් තමයි ඒ අදාළ අයව දැනුවත් කරලා මේක මිලදී ගන්න එක. ඒක තමයි ඒකියත්වය කියන්නේ. හැම කෙනාම ඒ පැහැදිලි ප්‍රතිපත්තියට ළඟා වෙන්න අපි එකඟ වෙලා ඉන්න ඕනේ. ඒක තමයි මෙහෙයවීමේ ඒකියත්වය කියන්නේ. එතකොට ඔය විදිහට ඒ පළමුවෙන්ම මම මේ හඳුන්වලා දුන්න නැත්නම් මේ සඳහන් කරපු මේ කළමනාකරණ මේ න්‍යායක කොහොමද මේ ඒවා පුස්තකාල සඳහා යොදා ගන්න ආකාරය හැමතිස්සෙම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනකොට අහන්නේ ඉස්සෙල්ලා ඒ න්‍යාය හඳුන්වන්න කියනවා ඊට පස්සේ න්‍යායයට අඩංගු ඒතර කොටස් ලියන්න ඕනේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි කොටස තමයි වැඩිපුර ලකුණු ලැබෙන්නේ ඒවා පුස්තකාල සඳහා යොදා ගන්න ආකාරය. ඒකට ඔයගොල්ලෝ පාඩම් කරනකොට නැත්නම් මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට නිතරම ඒ පැත්ත ගැන හිතන්න. එහෙම හිතන්න බැරි නම් මේ අසල්වැසි මේ කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මේ පුස්තකාලයක වැඩ කරන එහෙම නැත්නම් ඒ කවුරුත් නැත්නම් කෙලින්ම මට කතා කරන්න මම නැවතත් අර අලුතෙන් සම්බන්ධ වෙච්ච අයට මගේ දුරකථනයේ අංකය දැනුම් දෙන්න 071 832 0868 071 832 0868. එතකොට ඕගොල්ලන්ගේ ඕනම මේ ගැටලුවක් මතු වුණොත් මට මේ C1 C2 ප්‍රශ්න වලින් ඕනම ගැටලුවක් මතු වුණොත් එතකොට ඒ අවස්ථාවවලදී මේ කතා කරන්න මම එතකොට ඒකට උදව් කරන්න ලෑස්තියි. එතකොට දැන් අපි මේ ඉක්මනින් කරන්න ඕනි සමය යන්නේ ගැටලු තියෙනවා නම් මට කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඊළඟට මේ අපි ඊළඟට සාකච්ඡා කරන ප්‍රශ්නේ දැන් මේ වගේ තවත් කළමනාකරණ න්‍යායක් ගන්නවා. අපි ගමු පීටර් එෆ් ඩ්‍රකර් ඉදිරිපත් කරලා තියෙන කළමනාකරණ න්‍යාය. ඒක කොහොමද අපි පුස්තකාල සඳහා යොදාගන්නේ? එතකොට මේ න්‍යායෙත් කරුණු පහක් සාකච්ඡා කරලා තියෙනවා මේ පීටර් එෆ් ඩ්‍රකර් කියන විද්වතා. මුලින්ම ඒ විද්වතා සඳහන් කරලා තියෙන්නේ ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු දේ තීරණය කිරීම. දැන් අපි එතකොට එතෙන්දි උදාහරණයක් ගමු මේ පුස්තකාල ශාස්ත්‍රයෙන්. දැන් උදාහරණයක් අපි ගමු මේ නීතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ පළ කරන ලබන සියලු පොත් මිලදී ගැනීම තමයි ඉලක්කය. ඉතින් ඒ ඉලක්කය සපුරා ගන්නේ කොහොමද? අන්න එතන තමයි මේකට උත්තරේ එන්නේ. ඉලක්කය කොහොමද සපුරා ගන්නේ? අපිට පුළුවන් ජාතික පුස්තකාලයේ පළ කරනු ලබන ජාතික ග්‍රන්ථ නාමාවලිය සෑම කලාපයක්ම අපිට ලබා ගන්න පුළුවන්. අරගෙන ඒක ඇතුළත් කරලා තියෙන නීතිය පිළිබඳ සියලුම ප්‍රකාශන අපිට මිලදී ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි ඉලක්ක සපුරා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ පුවත්පත් වල එහෙම පළ වෙනවා එක එක ප්‍රකාශකයින්ගේ ගොඩගේ වෙන්න පුළුවන්, සරසවි වෙන්න පුළුවන්. නොයෙකුත් ප්‍රකාශකයන් ඒගොල්ලන් දැන්වීමක් හැටියට දානවා. ඒ කාලවකවානුව තුල නිකුත් වෙච්ච පොත් ඒවා විෂය වලට බෙදලා අර ලස්සනට තියෙනවා. එතකොට ඒ සියලුම පොත් අපිට බලන්න පුළුවන් නීතිය සම්බන්ධ ඒවා මොනවද ලයිස්තුව ඒවා අපි ගාව තියෙනවද නැත්නම් අපි ඒවා මිලදී ගන්නවා. සමහරලාට මේ ප්‍රකාශකයෝ මේ වෙළඳ ග්‍රන්ථ නාමාවලි මුද්‍රණය කරලා පුස්තකාල වලට එවනවා. අපිට ලැබෙන්නේ නැත්නම් අපි ඒවා මේ ඒගොල්ලන්ට දැනුම් දීලා අපිට ලබා ගන්න කටයුතු යොදන්න ඕන. එතකොට මේ මුද්‍රිත වෙළඳ ග්‍රන්ථ නාමාවලිත් තියෙනවා. එතකොට පුවත්පත් වල පළවෙනි ඒවා තියෙනවා. එතකොට මේවා පරිශීලනය කරලා අපිට මේ අලුතෙන් පළ කරන ලබන සියලුම පොත් මේ පිළිබඳ මේ ග්‍රන්ථ විද්‍යාත්මක විස්තර දැනගන්න පුළුවන්. දැනගෙන ඇනවුම් කරන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට තමයි අපේ ඉලක්කය සපුරා ගන්න. ඒක එක. දැන් ඊළඟට අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එක තමයි කාර්ය විග්‍රහ කොට අවශ්‍ය පුද්ගලයන් තෝරා ගැනීම. අපි එතනත් ගමු පුස්තකාල ක්ෂේත්‍රයේ උදාහරණයක්. දැන් පුස්තකාලයේ පොත් වර්ගීකරණය හා සූචීකරණය. මේ කාර්යයට අදාළ සියලුම ක්‍රියාපටිපාටි. දැන් යම්කිසි වැඩක් කරනකොට ඒ වැඩේ කරන්න ක්‍රියාපටිපාටියක්. ඒ කියන්නේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඊළඟට කරන්න ඕනේ මොකද්ද? ඊළඟට කරන්න ඕනේ මොකද්ද? අවසානයේ දක්වා මේ අපිට මේවා ලයිස්තුගත කරන්න පුළුවන් කරන වැඩ ටික. මේ කාර්යයට සම්බන්ධ. වර්ගීකරණයටත් එහෙමයි, සූචීකරණයටත් එහෙමයි. ඒතකොට මේ සියලුම කාර්යයන් අපි විස්තර කරලා ඊට පස්සේ අපි එම කාර්යයට සුදුසු ඒකේ පළපුරුද්ද තියෙන, පුහුණුව තියෙන පුද්ගලයෝ තෝරා ගන්න ඕනේ. අන්න ඒක තමයි කියන්නේ කාර්ය විග්‍රහ කොට අවශ්‍ය පුද්ගලයන් තෝරා ගැනීම. එතකොට මේ පුද්ගලයා දන්නවා මොනවද කෙරෙන්න ඕනේ කියන එක. step by step. පියවරෙන් පියවර ඒ පුද්ගලයා දන්නවා. එතකොට අන්න ඒක තමයි දෙවෙනි එක. ඊළඟට අපි යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි කාර්ය මැනීම හා මිනුම් දඬු සැකසීම. මොකද්ද? කාර්ය මැනීම හා මිනුම් දඬු සැකසීම.
දැන් නැවතත් අපි පුස්තකාලයක් ගන්නවා. පුස්තකාලයේ යම්කිසි කාර්යයක් උදාහරණයක් ලෙස වර්ගීකරණය වෙන්න පුළුවන්, සූචීකරණය වෙන්න පුළුවන් මේ කාර්යයන්. එතකොට මේ කාර්යයට අදාළ සියලුම මේ උපකාර්යයන් ඒකට තියෙන පොඩි පොඩි වැඩ කටයුතු. දැන් අපි යම්කිසි පොතක් වර්ගීකරණය කරනකොට අපිට අඩු ගානේ සිද්ධ වෙනවා මේ පොතේ පෙරවදනවත් කියවන්න. මොකද පොතේ මේ තියෙන ටයිටල් එක නැත්තම් මේ ග්‍රන්ථ නාමයෙන් අපිට පොත මොකක්ද කියලා හිතා ගන්න බෑ. අඩු ගානේ අපි පෙරවදනවත් කියවොත් අපිට යම්කිසි අදහසක් එනවා. එතකොට ඒකත් උපකාරයක්. මේ වර්ගීකරණේ කියන ක්‍රියාවලිය උපකාරයක් තමයි පෙරවදන කියවීම. එතකොට අපිට මේ විෂය පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. එතකොට ඒ වගේ උපකාරයන් අපි නම් කරන්න ඕනේ. මෙහෙම 10ක් තියෙනවා නම් ඒ 10 නම් කරන්න ඕනේ. එතකොට නම් කරලා අපිට පුළුවන් මේ එක එකට ගත වෙන කාලය. දැන් අපි හිතමු පෙරවදනක් කියවන්න. දැන් සාමාන්‍යයෙන් පෙරවදනක් කියන්නේ පිටු 2ක් හෝ 3ක් වෙන්න පුළුවන්. එතකොට ඒ ගත වෙන කාලය අපි සටහන් කරගන්නවා. එතකොට ඒ නිම කිරීමට ගත වෙන කාලය. මේ විදිහට අපිට පුළුවන් මේ කාර්යයන් 10ක් තියෙනවා නම් මේ වර්ගීකරණය කියන වැඩේට උපකාරයන්. ඒ 10ටම යන කාලය එකතු කරලා අපිට මේ මිනුම් දණ්ඩක් හදා ගන්න පුළුවන්. කොච්චර වෙලාවක් ගත වෙනවද කියලා. ඒතකොට ඒක තමයි කාර්යමයින්නවා කියන්නේ. මනලා මිනුම් දණ්ඩක් සකස් කරගන්නවා. අන්න ඒක එතකොට හරිම වැදගත්. එතකොට අපිට කියන්න පුළුවන් මේ පුස්තකාලයේ පොත් 50ක් ලැබුණා නම් මේ ඒ තනි පුද්ගලයෙකුට දවස් කීයක් යනවද මේ වැඩේ ඉවර කරන්න. එතකොට අපිට මේ බෑක්ලොග් වෙනවා කියලා කියන්නේ මේ ගොඩ ගැහෙන එක. ඒ ගොඩ ගැහෙන එක නවත්තන්න පුළුවන්. මොකද මේ ඒ වැඩේට වඩා මේ කියන්නේ කාර්ය මණ්ඩලය අඩු නම් එතකොට අපිට වැඩිපුර කාර්ය මණ්ඩලය යොදලා මොනවා හරි කරලා අපිට මේ වැඩේ ඉක්මන් කරන්න පුළුවන්. ඒක තමයි මේ කාර්ය මැනීම මිනින්දොඩු සැකසීම තියෙන ප්‍රයෝජනය. හරි ඒක තුන්වෙනි එක. ඊළඟට අපි යනවා හතරවෙනි එක. හතරවෙනි එක තමයි පෙළඹවීම හා සංනිවේදන ජාලයක් සැකසීම. පෙළඹවීම හා සංනිවේදන ජාලයක් සැකසීම. දැන් පුස්තකාලයේ සියලුම සේවකයෝ මේ තමන් අයිති තමන්ට තියෙන මොනවා හරි කාර්යයන් තමන්ට අයිති ඒ කාර්යයන් කැමැත්තෙන් ඒ වගේම මනාව උද්‍යෝගයෙන් ඊට කරන්න අපි පොළඹව ගන්න ඕන. ඒ කියන්නේ සමහර නිලධාරීන් නැත්නම් සේවකයෝ ඉන්න පුළුවන් ඒ තමන්ට පැවරු කාර්ය කරන්න මැලි. ඒ සමහර ලාවට කිව්වට පළවෙනි සැරේ කරන්නේ නැහැ. ආයෙ ගිහිල්ලා කියන්නේ. දැන් අපි එහෙම තත්යකට අපේ සේවකයෝ හදාගන්න බෑ. සේවකයෝ අපි හදාගන්න ඕනේ ඒගොල්ලන්ට පවරුපු කාර්ය හොඳින් ඉෂ්ට කරන්න. එහෙම තත්යකට අපි ඒක පොළඹව ගන්න ඕනේ. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තියෙනවා. අන්න ඒ ක්‍රම තමයි මෙතෙන්දි කියන්නේ. මොකද්ද? ඔවුන්ට දිරිදීමනා දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි වැඩක් කලට වේලාවට කළාම අපිට දිරිදීමනා ඒව අපිට නිර්දේශ කරන්න පුළුවන්. පරිපාලන. ඒ වගේම වැටුප් වර්ධක. එතකොට අපිට ඒ වෙලාවට ඒගොල්ලන්ගේ මේ ඉන්ක්‍රිමන්ට් එක වැටුප් වර්ධකේ අපිට ඒ වගේ වන්න පුළුවන්. අපිට යම් අවස්ථාවක් තියෙනවා මේ ඉහළ නිලධාරීන්ට පුළුවන් මේ සේවකයෙක් හොඳින් වැඩ කරනවා නම් එකවර වැටුප් වර්ධක දෙකක් දෙන්න. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි කෙනෙක් හොඳට වැඩ කරනවා නම් ඒ පුද්ගලයාගේ සේවය අගයලා ලිපියක් පෞද්ගලික ලිපි ගොනුවට දානවා. ඕන කෙනෙක් කැමති වෙනවා. මොකද තමුන්ට ඉන්ටර්වියු එකට ගියාම කියන්න පුළුවන් අන්න මගේ සේවය අගයලා ලිපියක් අන්න පර්සනල් ෆයිල් එකේ තියෙනවා. එතකොට එහෙම ඒකත් මේ කෙනෙක් මේ යමක් වැඩක් කැමැත්තෙන් උද්‍යෝගයෙන් කරන්න පෙළඹවීමක්. එතකොට ඊළඟට පුළුවන් ශිෂ්‍යත්ව පිරීමේම. ගොඩක් වෙලාවට මේ පුස්තකාල ශාස්ත්‍රයේ නොයෙකුත් ඔය විදේශී ශිෂ්‍යත්ව වෙන්න පුළුවන්, දේශීයව වෙන්න පුළුවන් එනවා. එතකොට මේ පුස්තකාලයට ඒවා ලැබුණාම අපි එතකොට දැනගන්න ඕනේ මේ පුස්තකාලාධිපතිම හැම එකටම යන්නේ නැතුව අර මේ පල්ලෙහායින් ඉන්න අයටත් යම් අවස්ථාවක් ලබා දෙන්න. එතකොට එහෙම ඒ ශිෂ්‍යත්ව විරණමන කොටත් අපි කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදිහට ඒ පුද්ගලයන්ගේ දක්ෂතා අනුව ඒ පුද්ගලයන්ට ශිෂ්‍යත්ව විරණයම. ඊට පස්සේ තවත් පහසුම දෙයක් තියෙනවා. මොකද්ද? අපිට වර්ෂයේ අවසානයේදී පුළුවන් මේ සියලු දෙනාම අපි විනෝද චාරිකාවට කියන්නේ. එහෙම නැත්නම් ක්‍රීඩා මේ තරඟාවලියක් තියන්න පුළුවන් සියලු දෙනාම එක්ක හොගලා. ඒ වගේ මේ නොයෙකුත් මේ අර අපි යටතේ ඉන්න මේ පුද්ගලයෝ දිරි ගන්නන ක්‍රියාවල් කරන්න පුළුවන්. තවත් හොඳම දෙයක් තමයි මේ අපිට පුළුවන් මේ හොඳම සේවකයා තේරීම. මොකක් හරි අපිට මේ නිර්ණායකයක් හදා ගන්න පුළුවන්. හදාගෙන මේ හොඳම සේවකයා තෝරනවා. එතකොට කියනවා මෙන්න මේවට ලකුණු දෙනවා. කියලා අපි ඒගොල්ලන්ව දැනුවත් කරලා ඒ ලකුණු දීම ක්‍රමයක් කියලා හොඳම සේවකයා තෝරනවා. එතකොට මේ වගේ කරුණු වලින් සේවකයෝ අතර සහයෝගිතාව වර්ධනය වෙනවා. එතකොට එහෙම සේවක අතර මේ සහයෝගිතාවක් වර්ධනය වුණාම සංනිවේදන ජාලයකුත් ඇති වෙනවා. ඒ කියන්නේ එකිනෙකා අතර සහසම්බන්ධයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට වැඩක් කරන්න අමාරු නම් ඒ ශාස්ත්‍රීය ප්‍රවීණ තවත් කවුරු හරි ඉන්නවා නම් වෙනත් අංශයක ඒ පුද්ගලයාගේ අහලා විමසලා ඒ සංනිවේදන ජාලයකුත් අපිට ඇති කර ගන්න පුළුවන්. ඒකෝට අපි තනියම නෙමෙයි වැඩ කරන්නේ. අපිට වරදින අවස්ථාවක් අපිට වරදින්න එනකොට අපිට කෙනෙක්ගෙන් උපදෙසක් අර ගන්න පුළුවන්. අපේම කාර්ය මණ්ඩලයේ කෙනෙක්. ඒක තමයි සංනිවේදන ජාලය. මේක තුලින් අපිට ආයතනයක් දිනු කරන්න පුළුවන්. ඊළඟට අපි යනවා පස්වෙනි එකට. පස්වෙනි එක තමයි සේවකයන්ගේ දැනුම. සේවකයන්ගේ දැනුම.
පුස්තකාලයේ සේවය කරන සියලු දෙනාගේම දැනුම අපි යාවත් කාලීන කරන්න ඕනේ. අපි මේ අපිට කියන්න බෑ මෙයා හොඳට මේ පාස් වෙලා තියෙනවා මේ නැත්නම් සමත් වෙලා තියෙනවා මේ පුස්තකාල විද්‍යා විභාග සමත් වෙලා තියෙනවා කියලා ඔහු අපිට එක තැනක තියන්න බෑ. මොකද මේ හැම ශාස්ත්‍රයකම දැනුම අලුත් වෙනවා. එතකොට අපි ඒක නිසා අපි මේ විශේෂ ශාස්ත්‍රයේ සිදුවන නවීන සොයා ගැනීම පිළිබඳව අපේ මේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න ඕනේ. එතකොට එහෙම ඒ වගේ ක්‍රියාකාරකම් තියෙන්න ඕනේ. එතකොට ඒවා පිළිබඳ මේ ශාස්ත්‍රීය නියුතයකින් අපිට දැනගන්න පුළුවන්. මේ සඳහා නොයෙකුත් ක්‍රම තියෙනවා. දැන් පුස්තකාල ශාස්ත්‍රයේ මොන හරි අලුත් පාඨමාලාවක් ආවම අපිට ඒකට සහභාගී කරවා ගන්න පුළුවන්. සම්මන්ත්‍රණ තියෙනවා නම් ඒවට යවන්න. මොකද සම්මන්ත්‍රණ වලදී අලුත්ම දේවල් සාකච්ඡා කරන්නේ. වැඩමුළු. මේවට අපිට මේ පුස්තකාලාධිපතිතුම යන්නේ නැතුව සමහරවිට දෙතුන් දෙනෙකුට ආරාධනා කළොත් අපිට දෙතුන් දෙනෙක් වුණත් යවන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලයේ වැඩිපුර ඉන්නවනම්. එතකොට ඒ විදිහට අපිට පුළුවන් වෙනවා මේ අපේ සේවක මණ්ඩලයේ මේ දිරිමත් කරන්න ඒගොල්ලන්ගේ දැනුම වැඩි කරන්න. තවත් දේවල් කරන්න පුළුවන්. මොකද්ද අපිට මේ ශාස්ත්‍රයේ පළ වෙන මේ නිවුස් ලෙටර්ස් ප්‍රවෘත්ති හසුන් තියෙනවා. එතකොට ඒ වෙනුත් අපිට නොයෙකුත් දේවල් මේ උකහා ගන්න පුළුවන් අලුත් දේවල්. එතකොට ඒවා අපිට මේ නිවුස් ලෙටර්ස් වගේ දේවල් ප්‍රවෘත්ති හසුන් අපි ආයතන ගොඩක් වෙලාවට නොමිලේ අපිට ලබා ගන්න පුළුවන්. දැන් ගොඩක් ප්‍රවෘත්ති හසුන් වගේ දේවල්. එතකොට ඒවා අපිට මේ අපි කාර්ය මණ්ඩලයට මේ බෙදා හැරලා නැත්නම් ඒවා අපිට ඩිස්ප්ලේ කරලා මේ බලන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේ වාර සංග්‍රහ. එතකොට පුස්තකාල ශාස්ත්‍රය නම් පුස්තකාල ශාස්ත්‍රයේ වාර සංග්‍රහ පුස්තකාල මේ සංගමිනුත් වාර සංග්‍රහවල් නිකුත් වෙනවා. ඉතින් ඒවා අපිට මේ අපේ මේ කාර්ය මණ්ඩලයට මේ දෙන්න පුළුවන්. මොකද භාෂා තුනෙම පළ වෙනවනේ. ඒක නිසා අපිට ඒක දෙන්න පුළුවන්. මේ කියවන්න මේවා ගැන අලුත් දැනුම ලබා ගන්න කියලා අපිට ඒගොල්ලන් දිරිමත් කරන්න පුළුවන්. එතකොට මේ වගේ මේ එතකොට මේ පාඨ ග්‍රන්ථ අලුතෙන් මේ ටෙක්ස්ට් බුක්ස් එම නිකුත් වෙනවා. පුස්තකාල ශාස්ත්‍රයෙන් නිකුත් වෙනවා. අපි ඒවා අනිවාර්යයෙන් මිලදී ගන්න ඕනේ. සමහරවිට අපේ පුස්තකාල කාර්ය මණ්ඩලයේ 3 දෙනා 4 දෙනා ඉන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕනේ පුස්තකාලයට පොත් මිලදී ගැනීමේදී මේ පුස්තකාලයේ මිලදී ගන්න. ඒ විදිහට මේ ශාස්ත්‍රයේ මේ ඉන්න අයගේ මේ වෘත්තීය මේ දැනුම දියුණු කරන්න. අපිට තවත් දෙයක් කරන්න පුළුවන් මේ වෘත්තීය ආයතනවල. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමේ වගේ ඒ වෘත්තීය ආයතනවල සමාජිකත්වයේ ගන්න කියලා මේ අපිට ඒගොල්ලන්ව දිරිමත් කරවන්න පුළුවන්. සමහර ලාවට මේ ආයතන වලින් ඒ සමාජික මුදල වාර්ෂික සමාජික මුදල ගෙවනවා. ඉතින් ඒක නිසා අපිට ඒගොල්ලන්ව දිරිමත් කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේකේ සමාජිකත්වයේ ගන්න. ඒතකොට නොයෙකුත් ප්‍රතිලාභ ලැබෙනවා. ඒක තමයි ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ දෙවෙනි මේ ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරපු මේ විදිහට excuse me sir. ඔව් කියන්න. Not කියලා කියනවා. තව 5 දෙනෙක් ඉන්නවා ජොයින් වෙන්න. sir wait. දැන් 61ක් sir add කරන්න කිව්වා. හරි 61ක් ඉන්නවා දැන් 62යි දැන්. මේක මම රෙකෝඩින් එක එවන්නම් එතකොට කට්ටියට යවන්න පුළුවන් නේ. සර් මැක්ස් වේබර්ගේ න්‍යාය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. සර් මේකෙන් මෙච්චර තියෙන්නේ. ඔව් දැන් මේ ප්‍රශ්න දෙක හරි. දැන් මම මැක්ස් වෙබර් න්‍යායත් ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්නම්. එතකොට මේ මැක්ස් වෙබර් කියන මේ විද්වතා මේ එයා ඇත්තටම මේ කතා කළේ මේ සංවිධාන ව්‍යුහය පිළිබඳව. එයා අවධානය යොමු කළේ සංවිධානයක ව්‍යුහය පිළිබඳව. එයාගේ දර්ශනයෙන් මේ වැඩියෙන්ම අවධානය කළේ මේ අධිකාරී බලය ගොඩනැංවීම කියන එක. ඒක එයා මේ හැඳින්නුවා මේ නිල තන්ත්‍රවාදය කියලා. අධිකාරී බලය කියන්නේ. ඒ ඇත්තටම අධිකාරී බලය කියන්නේ මේ කළමනාකරණ මේ ක්‍රියාවලියේදී මේ සිසු අය තමන්ට අවනත කර ගැනීම හැකියාව. ඒක තමයි අධිකාරී බලය. ඒ කියන්නේ තමන්ට පල්ලෙහා ඉන්න අයව තමන්ට අවනත කර ගන්න. මොකද ආයතනයක ඉන්න පල්ලෙහා සේවකයන්ගේ වැඩ ගන්න නම් ඒගොල්ලෝ අපිට අවනත වෙලා තියෙන්න ඕනේ. එතකොට අන්නේ හැකියාව අපි ලබා ගන්න ඕනේ. එතකොට ඒ ලබා ගන්න මේ ආකාර තුනක් මේ මැක්ස් වෙබර් කියන විද්වතා හඳුන්වලා දුන්නා. මේ පළවෙනි එක තමයි මොකද්ද?
මේ ඒ අධිකාරී බල තුනෙන් මේ පදවිය තුලින් ලැබෙන අධිකාරී. ඒ කියන්නේ අපි හිතමු එයා මේ සභාපති කියලා. එහෙම නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් කියලා. එතකොට මේ පදවිය තුලින් එයාට ලැබෙනවා යම් කිසි අධිකාරී බලයක්. ඒක නීතියෙන්ම ලැබෙනවා. නෛතික අධිකාරියක්. ඒකේ සමහරලාවට මේ ඒ ආයතනයේ මොකක් හරි පනතකින් හරි මොකක් හරි මේ නීතිමය වශයෙන් මේ ලියාපදිංචි ආයතනයක් නම් ඒකේ ඒ පුද්ගලයාගේ බලතල සඳහන් කරලා තියෙනවා. ඒ පුද්ගලයාට කරන්න පුළුවන් දේවල් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක තමයි නෛතික අධිකාරී. සේවකයෙක් පත් කරන්න පුළුවන්, සේවකයෙක් අස් කරන්න පුළුවන්, මේ සේවකයෙකු අනිවාර්ය නිවාඩු යවන්න පුළුවන්. ඒ විදිහට ඒක තමයි යාගේ බලය. සේවකින්ට යම් යම් වැඩ පාරන්න පුළුවන්, සේවකයෝ ස්ථාන මාරු කරන්න පුළුවන්. ඒක තමයි අධිකාරී බලය. එතකොට ඒක නෛතික බලයක්. අන්නේ ඒ නෛතික බලය එයා තියාගෙන ඉන්නවා. ඒක එක. සර් සාම්ප්‍රදායික අධිකාරී බලය කියන්නේ ඒකමද? සාම්ප්‍රදාය ඒක තියෙන්නේ මේ ඊළඟ එක ඒකට කියන්නේ උරුමයේ තුලින් ලැබෙන අධිකාරිය. ඒ කියන්නේ සාම්ප්‍රදායික අධිකාරිය. ඒ කියන්නේ දැන් මේ උරුමයේ තුලින් කියන්නේ දැන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට මේ පුළුවන් මේ ආයතනයක මේ ඒ මේ පුද්ගලයා ඒ තනතුරටපත් උනේ එයාගේ පියා සමහර වෙලාවට මේ ආයතනයේ සභාපති වෙලා හිටියා. එතකොට ඒක තමයි යාට ලැබුණ උරුමය. එතකොට ඒ තුලින් එයාට යම්කිසි බලයක් තියෙනවා. එතකොට හැමෝම ගරු කරනවා. මොකද කලින් හිටපු අපේ ප්‍රධානියාගේ පුත්‍රයා නැත්තම් මේ ඒ ලේ ඥාතිත්වය සලකලා එතකොට මිනිස්සු අපිට ඒ උරුමය තුලින් මේ ලැබිච්ච අධිකාරියට ගරු කරනවා. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට ඔය මේ බලපාන්නේ මේ ඔය පෞද්ගලික ආයතන වගේ දේවල් වලට. මොකද මේ ඒක උරුමය ලැබෙන්නේ ඇත්තටම මේ ඒක පරම්පරාවට ලැබෙන දෙයක්. එතකොට ඒක සාම්ප්‍රදායික අධිකාරියක්. ඊළඟ ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි මේ ආවේනික ගති ලක්ෂණ මත ලැබෙන අධිකාරිය. ඒ කියන්නේ දැන් සමහර ආයතනවල පුද්ගලයෝ ඒ පුද්ගලයන්ගේට ආවේනික වෙච්ච ඒ පුද්ගලයන්ගෙන්ම ඉබේම බිහි වෙච්ච ගති ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ පරිපාලනයේ දක්ෂකම. ඒ කියන්නේ දැන් යම්කිසි ආයතනයකට ගන්නකොට උසස් නිලධාරියෙක් අනිවාර්යෙන් එයාගේ පර්සනැලිටි එක නැත්තම් පෙනුම පෞද්ගලිකත්වය බලනවා. එහෙම නැතුව එහෙම පෞද්ගලික මේ යම්කිසි විදිහක පර්සනැලිටි එකක් පෞරුෂයක් නැත්තම් අපිට ඒ පුද්ගලයාට ඒ තනතුර කරන්න බෑ. පෞරුෂය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක තමයි අනුමස්ස අධිකාරිය. එතකොට මේ විදිහට මේ මැක්ස් වෙබ් මේ ක්‍රම තුනකින් පෙන්වුවා මේ අධිකාරී බලය මේ රැඳිලා තියෙන ආකාරය. ඒ පැහැදිලි කිරීම ඇත්ත. එතකොට ඒක පුස්තකාල වලට දැන් පුස්තකාල වලට මේ පළවෙනි එක ගත්තාම මේ පදවිය තුලින් ලැබෙන අධිකාරී බලය. ඔව්. ඒක අනිවාර්යෙන් දැන් ආයතනයක මේ ප්‍රධාන පුස්තකාලයාධිපති කියමු. එතකොට ප්‍රධාන පුස්තකාලයාධිපතිට ඩියුටි ලිස්ට් එකක් දීලා තියෙනවා. රාජකාරී ලයිස්තුවක්. ඒ රාජකාරී ලයිස්තුවේ සඳහන් කරලා තියෙනවා එයාට කරන්න පුළුවන් වැඩ, ඒ කළ යුතු වැඩ. එතකොට ඒක එයාට ඉහළ මැනේජ්මන්ට් එකෙන් නැත්නම් පරිපාලනයෙන් එයාට පවරනවා. එතකොට ඒක තමයි එයාට පදවියෙන් ලැබෙන බලය. එතකොට එයාට පුළුවන් සේවකයෝ අපි හිතමු එක එක අංශවල ඉන්න. දැන් එයාට ඕනනම් පුළුවන් මේ පොත් මිලදී ගැනීමේ අංශයේ ඉන්න සේවකයෙක් කාර්යක්ෂම නැත්නම් එයාව දාන්න කෙලින්ම මේ පාඨක සේවා අංශයට. මොකද ඒ වැඩේ කාර්යක්ෂම කෙරෙන්න බෑ. ඒතර පාඨක සේවා අංශය සමහරලාවට පුස්තකාලයාධිපතිට නිරීක්ෂණය කරන්න පුළුවන් නිතර. අර අංශය සමහරලාවට මේ එයාට නිත ගැටෙන මානයක නැති වෙන්න පුළුවන්. ඒතකොට යම් කිසි පුද්ගලෙක් අකාර්යක්ෂම වැඩ කරනවා නම් එයාට පුළුවන් මාරු කරලා දාන්න. වෙනත් තැනකට තමුන්ගේ වැඩි අවධානය ගන්න පුළුවන් තැනකට මාරු කරලා දාන්න. ඒතකොට ඒක තමයි එයාට තියෙන නෛතික බලය. ඒතකොට පුස්තකාල සහකාරවරයෙකුට කියන්න බෑ මාව එහාට මාරු කරන්න බෑ කියලා කියන්න බෑ. මොකද පුස්තකාලයාධිපතිට ඒක නෛතිකව තියෙන බලයක්. ඒතකොට ඒ බලය එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි උසස් වීමක් දෙනකොට. එතකොට උසස් වීමක් දෙනකොටත් පුස්තකාලයාධිපතිට කියන්න පුළුවන් මේ නිලධාරියා කාර්යක්ෂමයි. ඒක නිසා එයා ඒ උසස් වීම එයාට නිර්දේශ කරන්න පුළුවන්. ඒක එතකොට එයාට නීතියෙන් ලැබෙන බලයක්. එතකොට මේ උරුමය සම්බන්ධ එක පුස්තකාලවලට නම් මේ ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ නැහැ. ඒක සමහරලාවට ඔය අතීතයේ තිබිච්ච පුස්තකාලවලට නම් බලපාන්න ඇති. නමුත් උරුමය තුලින් ලැබෙන එකක් පුස්තකාලවලින් නම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඊළඟට මේ ආවේනික ගති ලක්ෂණ. ඒකත් පුස්තකාලවලට තියෙන්න පුළුවන්. මොකද පුස්තකාලයාධිපති කිව්වම යම්කිසි එයාට පෞරුෂයක් තියෙන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක්ගෙන් වැඩ ගන්න පෞරුෂයක්. ඒ කියන්නේ යම්කිසි දෙයක් කෙනෙකුට මේ කිව්වහම මෙන්න මේ වැඩේ කරන්න කියලා. එතකොට අර පුද්ගලයාට තැතිගැන්මක් ඇති වෙන්න ඕනේ. මේ වැඩේ මම මේ කොමාරි කරන්න ඕනේ කියන යම්කිසි එයාට හිතට කාවදින්න ඕනේ. ඔව් මම මේ වැඩේ කරන්න ඕනේ. ඒක යම්කිසි වැඩක් පවරපුවාම ඒක බැරි වුණත් එතකොට මේ පුද්ගලයා උත්සාහ කරනවා මේ පිළිබඳ දැනුමක් තියෙන වෙනත් පුද්ගලයන්ගේ උපදෙස් අරගෙන මේ වැඩේ කරන්න. ඒ වැඩේ බෑ කියලා කියන්න බෑ යාට. බෑ කියලා කියන්න බෑ. එයා දැනගන්න ඕනේ.
පල්ලෙහා ඉන්න පුද්ගලයා නැත්නම් යටත් සේවකයා දැනගන්න ඕනේ අර පුද්ගලයා දුන්න නියෝගේ අනුව කටයුතු කරන්න. එතකොට ඒ ආවේනික ගති ලක්ෂණ අනුව එහෙම නැත්නම් අනුවාස අධිකාරියෙන් ආපු බලයක්. මොකද අර පුද්ගලයාගේ තියෙන තේජවන්ත ගතිය නිසා මේ අර පහළ ඉන්න පුද්ගලයාට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. අනිවාර්යෙන් එයක් කරනවා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. අපි වෙනත් ප්‍රශ්නයකට යමුද? තව ගොඩක් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට දැන් අපි සාකච්ඡා කරමින් හිටියේ මේ දීර්ඝ ප්‍රශ්න මේ C1ට ලැබෙන්න තියෙන මේ දිග ප්‍රශ්න නැත්නම් මේ රචනාමය ප්‍රශ්න. දැන් ඊළඟට ඕගොල්ලන්ට තියෙනවා කෙටි ප්‍රශ්න. මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න එකයි තියෙන්නේ. ගොඩක් කරලා 8 වෙනි එක. ඒකේ කොටස් 4ක් තියෙනවා. ඒ කියන්නේ 6ක් දීලා 4කට ලියන්න. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලන්ට ලැබෙන්නේ විනාඩි 9ක විතර කාලයක්. ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ උත්තරේ එකෙල්ලේ ප්‍රකාශ කරන්න. සමහර ශිෂ්‍යෝ මම දැකලා තියෙනවා ඒ කෙටි ප්‍රශ්න වලට උත්තර ලිවීමේදී අපරාධ කාලය ගන්නවා, අනවශ්‍ය දේවල් විස්තර කරනවා, අර අවශ්‍ය දේවල් පේලි 2-3කින් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ උත්තර ලියලා පුරුදු වෙන්න මේ කොහොමද මේ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ එකෙල්ලේ උත්තර දෙන්න. මම ඒක නිසා මේ උදාහරණ මේ 4ක්ම අරගෙන පැහැදිලි කරන්න. දැන් ඕගොල්ලන්ගේ මේ සිලබස් එකේ නැත්නම් විෂය නිර්දේශයේ තියෙනවා මේ සදු අත විශ්ලේෂණය කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ SWOT analysis. මේ අකුරු 4න් ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් සදු අත කියන අකුරු 4න්. ඒ මුල් අකුරු 4 තමයි ඒ සදු අත කියන අකුරු 4. එතකොට මේ සයන්ෙන් කියන්නේ මොකද්ද? ශක්තිය. දුයන්ෙන් කියන්නේ මොකද්ද? දුර්වලතා. අයන්ෙන් කියන්නේ මොකද්ද? අවස්ථා. තයන්ෙන් මොකද්ද කියන්නේ? තර්ජන. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. එතකොට දැන් මේවා පැහැදිලි කරලා විනාඩි 9ක් ඇතුළත මේකට උත්තරය ලියන්න ඕන. පුළුවන් නම් පුස්තකාල ශාස්ත්‍රයෙන් උදාහරණ අරගෙන ලියුවොත් තමයි. එතකොට මේක හොඳට තේරුම් අරගත්තා. මේකට නම් පුස්තකාල ශාස්ත්‍රයෙන් උදාහරණ ගන්න කියලා නැහැනේ. කියලා තිබුණොත් මේ කෙටි ප්‍රශ්නයකින්ද එහෙම කියන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පුස්තකාල ශාස්ත්‍රයෙන්ම උදාහරණ මතක තියාගන්න එක ලේසියි ඇත්තටම. මොකද ගොඩක් අය ශාස්ත්‍රයේ ඉන්න නිසා. එතකොට දැන් අපි බලමු පළවෙනි එක. දැන් මොකද ශක්තියින් කියන්නේ? දැන් ඕනම ආයතනයකට මේ නීතියෙන් ඒ ආයතනයට යම් කිසි බලයක් පැවරිලා තියෙනවා නම් දැන් උදාහරණයක් ඇටියට ශ්‍රී ලංකා පුස්තකාල සංගමය 1970 අංක 17 දරන පාර්ලිමේන්තු පනතින් ඒ ආයතනය ස්ථාපිත වෙලා තියෙන්නේ. එතකොට මේ වෙන කෙනෙකුට තව පුස්තකාල සංගමයක් පිහිටවන්න බෑ. එහෙම පිහිටවලා මේ පාඨමාලා පවත්වාගෙන යන්න ඒව කරන්න බෑ. මොකද ඒක තියෙනවා ශක්තිය. නීතිමය ශක්තියක් තියෙනවා. එතකොට මේ ඒ නීතිමය ශක්තිය උඩ මේ ආයතනයට යම් කිසි කටයුත්තක් පවරුවොත් එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ පනතින් පවරලා තියෙන වැඩ කටයුතු ඒගොල්ලන්ට කරන්න ශක්තිය තියෙනවා. ඒ පනත තියෙනවා. ඒක පාර්ලිමේන්තු පනත. වෙන මේ උසාවියට ගියත් මේ වෙන කෙනෙකුට මේකට අභියෝග කරන්න බෑ. මොකද පනතින්ම මේගොල්ලන්ට බලය ලැබිලා තියෙනවා. එතකොට ඒ අනුව මේ පුස්තකාල සංගමයේ යම් ශක්තියක් ලැබිලා තියෙනවා. ශක්තියින් කියන්නේ අන්න ඒකයි. ඊළඟට අපි දෙවෙනි එකට යනවා දුර්වලතා. දුර්වලතා. ඒ කියන්නේ ඕනම ආයතනයක දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් දෙයක් හරියට කරගන්න බැරි එක තමයි දුර්වලතා. ශක්තිය කර කියන්නේ කරගන්න පුළුවන් හැකියාව, දුර්වලතා කියන්නේ කරගන්න බැරිකම. එතකොට දැන් පුස්තකාල සංගමයෙන් මොකද්ද බැරි? පුස්තකාල සංගමයට ඇත්ත වශයෙන්ම මේ පාඨමාලා පවත්වාගෙන යන්න ස්ථිර කාර්ය මණ්ඩල මේ ආචාර්ය මණ්ඩලයක් නැහැ. ස්ථිර ආචාර්ය මණ්ඩලයක් නැහැ. මොකද මේ අපි සියලු දෙනාම බාහිර කතිකාචාර්යවරු. යම් විදියකින් මේ කතිකාචාර්යවරු ඉවත් වුණොත් ඒතර පුස්තකාල සංගමයට අන්න අසරණ තත්ත්වයටපත් වෙනවා. දුර්වල. එතකොට අන්න ඒක තමයි මේකේ තියෙන දුර්වලතාවය. එතකොට දැන් වෙනත් ආයතන ගත්තොත් දැන් මේ විශ්වවිද්‍යාල වගේ දේවල් ඒවා ස්ථිර කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒක නිසා ඒ ගැටලු ඒගොල්ලන්ට නැහැ. එතකොට මේ වෙනත් ආයතන සැසඳීමේදී මේ පුස්තකාල සංගමයේ අන්න ඒකෙන් ඒගොල්ලෝ දුර්වල මට්ටමක ඉන්නේ. ඒක ශක්තියින් දුර්වලතාව. ඒක තමයි දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක අවස්ථා. මොකක්ද අවස්ථා කියලා කියන්නේ? අවස්ථා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ opportunities. මොනවද තියෙන අවස්ථා? දැන් මේ පුස්තකාල excuse me sir. ඔව්. sir අනේ sir තමයි waiting list එකේ ඉන්නවලු කට්ටිය. හරි. ඔව් තුන් දෙනෙක් ඉන්නවා. හරි. මම ඒ දැන් ජොයින් කරගත්තා. හරි. මම දේශනේ පවත්වාගෙන යන්නම්. එක්කෙනෙක් ජොයින් වුණා. හරි. තුන් දෙනාම ජොයින් දෙන්නෙක් ජොයින් වුණා. හරි. ඔව්. තුන්වෙනි කෙනෙක් ජොයින් වෙයි දැන්. එතකොට දැන් තුන්වෙනි එක තමයි අවස්ථා. හරි. සියලු දෙනා ජොයින් වුණා. එතකොට මේ
දැන් ඔන්න තුන්වෙනි එක තමයි අවස්ථා. දැන් අවස්ථා කියන්නේ යම්කිසි ආයතනයකට වෙනත් සමාන ආයතන වලට නැති අවස්ථා තියෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා පුස්තකාල සංගමය. දැන් වෙනත් මේ ආයතන පාඨමාලා පවත්වාගෙන මොකක් හරි එක මාධ්‍යයකින් පමණයි. නමුත් පුස්තකාල සංගමයට ඊට වඩා ලොකු පහසුකම් තියෙනවා. නැත්නම් හැකියාව තියෙනවා, අවස්ථාව තියෙනවා. සියලුම පාඨමාලා සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් යන භාෂා තුනෙන්ම පවත්වාගෙන යන්න. ඒක ලැබිලා තියෙන අවස්ථාව. ඒ වගේම තමයි පුස්තකාල සංගමය දැනටත් කරනවා සම්පදේශන සහිතව මේ පවත්වාගෙන යනවා පාඨමාලාවල් face to face. එහෙම නැත්නම් මේ දුරස්ත distance කියන ඒ ක්‍රමයට, එහෙම නැත්නම් මේ මාර්ගගත ක්‍රමෙත් අත්දැක බලලා යම් කිසි දුරකට ආව මට මතකයි. එතකොට ඒ ක්‍රම තුනටම පුළුවන් මේ පුස්තකාල සංගමයට ඒ ශිෂ්‍යයන්ගේ පාඨමාලා පවත්වාගෙන යන්න. මේ අනිකුත් කිසිම ආයතනයකට ඒ හැකියාව නැහැ. එතකොට ඒක ලැබිලා තියෙන අවස්ථාව. ඒතර මේ අවස්ථාවෙන් ඇත්තටම ආයතනයේ ප්‍රයෝජන ගන්න ඕනේ. ඊළඟ මේ තුන්වෙනි එක, මේ හතරවෙනි එක මේ තර්ජන. ඒ කියන්නේ මේ threats කියන එක. තර්ජන. ඒ කියන්නේ යම් කිසි ආයතනයකට මේ ඒ ආයතනය පවත්වාගෙන යෑමේදී ඒ ආයතනය කරන කාර්යයන් වලදී ඒ කාර්යයන් වලට සමාන කාර්යයන් කරන වෙනත් ආයතන තියෙනවා නම් අන්න ඒක තර්ජනයක්. දැන් උදාහරණයක් ඇටියට මම පුස්තකාල විද්‍යා පාඨමාලාවල් මේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ ඇරෙන්න වෙනත් ආයතන වලින් ලිලිස් එකෙන් එතකොට මේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ වගේ මේ එතකොට පාඨමාලා පවත්වාගෙන යනවා. එතකොට ඒක යම් විදියක තර්ජනයක්. මොකද ශිෂ්‍යයෝ එතකොට කැඩිලා යන්න පුළුවන් අරවට. ඒක නිසා එතකොට ඒක යම් කිසි විදිහක තර්ජනයක්. එතකොට අනිත් එක තමයි අනිත් ආයතන වලට මේ රජයෙන් ප්‍රතිපාදන ලැබෙනවා. නමුත් පුස්තකාල සංගමයට එහෙම ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ මුදල් උපයාගෙන තමයි කරන්න ඕනේ. එතකොට ඒක තර්ජනයක් යම් කිසි විදිහක. තවත් තර්ජන තියෙනවා ඒ වගේ. දැන් අත් වශයෙන් මේ පුස්තකාල විද්‍යාව කියන විෂය විතරක් නෙමෙයි පාසල් වලින් පිට වෙන මේ දරුවෝ ගොඩක් වෙලාවට මේ බලනවා ඒගොල්ලන්ට මේ රැකියාව සුලභ මොනවද තියෙන විෂය ධාරාවන් කියලා. ඒගොල්ලෝ එතකොට සමහරවිට පරිගණක ක්ෂේත්‍රයට යන්න පුළුවන්. නැත්නම් වෙනත් මේ රැකියාව සුලභ මේ ක්ෂේත්‍රවල තියෙන මේ පාඨමාලාවල වලට යන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ මේ පුස්තකාල පාඨමාලාවල් හදාරන ශිෂ්‍යයෝ අඩු වෙන්න පුළුවන්. නැත්නම් මේකට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. නැත්නම් මේකට තියෙන ආකර්ෂණය අඩු වෙන්න පුළුවන්. අන්න ඒකත් එතකොට ඇත්ත වශයෙන්ම තියෙන තර්ජනයක්. එතකොට මේ හතර ඔයගොල්ලෝ විනාඩි 9කින් ලියන්න උත්සාහ කරන්න කෙටි කරලා මේ අපි සම්පූර්ණ ලකුණු දෙනවා මේ විදිහට ලියමු. ඒ අපි සාකච්ඡා කළේ කෙටි ප්‍රශ්න. දැන් ඒ වගේ තවත් කෙටි ප්‍රශ්න කීපයක් මම සාකච්ඡා කරන්න යන්නේ. තවත් තුනක්. අපි කලින් සාකච්ඡා කළේ නෑනේ මේ තවත් මේ විද්‍යුතෙක්ගේ කළමනාකරන මූලධර්මයක් තියෙනවා. පෙඩ්රික් වින්ස්ලෝ ටේලර්. මෙතන අපි හිතමු මේ කෙටි ප්‍රශ්නේ දෙන්නේ එයාගේ න්‍යාය නෙමෙයි. කෙලිම එයාගේ නම දාලා කියනවා. පෙඩ්රික් වින්ස්ලෝ ටේලර් කෙටි මේ පිළිතුරු ලියන්න කියන එකට පෙඩ්රික් වින්ස්ලෝ ටේලර් කියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට න්‍යාය ගැනත් ලියන්න පුළුවන්, ඒ පුද්ගලයා ගැනත් ලියන්න පුළුවන්. මොකද න්‍යාය කියලා අහලා නැහැනේ. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ ඉතින්ලම ඕන්න මේ පුද්ගලයා ගැන කෙටි ඒ පුද්ගලයාගේ පිළිබඳව කෙටි විස්තරයක් ඕන්න කරන්න පුළුවන්. පේලි දෙක තුනකින්. දැන් උදාහරණයක් ඇරෙන්න එයා 1856 උපත ලැබලා තියෙන්නේ. එයා මේ අත්වසයෙන්ම මේ ස්වේච්ඡාවෙන් තමුන්ගේ කැමැත්තෙන්ම සාර්ථකත්වයට පැමිණිච්ච පුද්ගලෙක්. මේ කවුරුත් බල කරලා නෙමෙයි, තමුන්ගේ කැමැත්තෙන්ම තමයි එයා මේ තත්ත්වයටපත් උනේ. එතකොට මෙයා මේ විද්‍යාත්මක කළමනාකරණේ පියා ලෙස විරුදාවලිය ලැබලා තියෙනවා. එතකොට මෙයා ඉස්සෙල්ලාම කොහෙද රාජකාරී කරලා තියෙන්නේ? ඇමරිකාවේ මිඩ්ඩේල් වැලි කියන වානේ කම්හලේ. කම්කරුවෙක් හැටියට තමයි මුලින්ම සේවයට බැඳිලා ඊට පස්සේ කෙටි කාලයක් තුළදී එයා මෝස්තර නිර්මාණකරුවෙක් තත්ත්වයටපත් වුණා. අනතුරුව එයා කම්හලේම ඉංජිනේරුවෙක් දක්වා උසස් වුණා. ඒතකොට මේ තේරම ලියන්න පුළුවන්. මොකද මේ පුද්ගලයා ගැන අහලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඕනනම් කියන්න පුළුවන් මේ මෙයාගේ නිරීක්ෂණයට හසු වුණේ මොකද්ද? ඒ කරුණ තමයි මේ කළමනාකාරයෝයි සේවකයෝයි අතර දුර්වල සම්බන්ධතාවය. මොකද අපි ආයතනයක ඇත්ත වශයෙන්ම හොඳ සංනිවේදනයක් තියෙන්න ඕනේ. සම්බන්ධතාවයේ දුර්වල වුණොත් ආයතනයේ ලැබෙන බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතකොට මේකේ ප්‍රතිඵලයක් හැටියට හැම දෙයක්ම අපත යනවා. නාස්තිය සිද්ධ වෙනවා. එතකොට ඒවා ඉහළ මට්ටමකට සිද්ධ වෙනවා. අකාර්යක්ෂමතාවය ඇති වෙනවා. මේ සියල්ලම මේ පුද්ගලයා අධ්‍යයනය කරලා එයාගේ විමසුමට ලක් කළා. එතකොට පසු කාලයකදී මෙයා තවත් ආයතනයක ගියාවට ගියා කොහෙද? බෙත්ලෙහෙමේ වානේ කම්හලට. ඒ වානේ කම්හලට අන්‍යුක්ත කටයුතු කරලා ඒ ලැබපු අත්දැකීම් ඒව පදනම් කරගෙන එයා විද්‍යාත්මක කළමනාකරණ මූලධර්ම කියලා ග්‍රන්ථයක් 1911 දී පළ කළා. මේක ඉතාමත්ම විධිමත්ව කරපු වැඩක්. මේ ග්‍රන්ථය මගින් එයා පෙන්නවා මේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කරන එක. ඒක ගැන තමයි එයා
මුලින්ම පෙන්වුවේ. එතකොට ඒ සඳහා යොදා ගන්න පුළුවන් උපක්‍රම මේ එයා හඳුනා ගන්න මඟ පෙන්වුවා. එතකොට එයා මෙතෙන්දි කිව්වා මේ කාර්ය විශ්ලේෂණය තුලින් හොඳම ක්‍රමය තෝරගන්න කියලා. කාර්ය විශ්ලේෂණය තුලින් යමක් වැඩක් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තෝරගන්න. ඊළඟට කිව්වා විද්‍යාත්මක කාර්ය කිරීමට පුහුණු කිරීම හා සංවර්ධනය. මේ යම් කිසි දෙයක් කරන්න මේ පුහුණුවක් දෙන්න ඕනේ. ඒ වගේම සංවර්ධනය. මේ පුහුණුව සංවර්ධනය කියන්නේ වචන දෙකක්. පුහුණුව සාමාන්‍යයෙන් දෙන්නේ මේ පල්ලෙහා ඉන්න සේවකයින්ට. නැත්නම් අපි හිතමු මේ පහළ මට්ටමේ අයට. මේ සංවර්ධනය කියන එක ඉහළ මට්ටමේ අයට. ඒගොල්ලන්ට දෙන පුහුණුවට කියන වචන තමයි සංවර්ධනය. එතකොට පුහුණු කිරීම හා සංවර්ධනය. එතකොට ඊළඟට මේ තනතුරු සඳහා පිරිස් තෝරා ගැනීම. මේකත් ඉතාමත්ම වැදගත්. අපි ආයතනයකට සේවකයෙක් බඳව ගන්නකොට ඒක විද්‍යාත්මකව කරන්න ඕනේ. යම් කිසි තනතුරක් තියෙනවා නම් ඒ තනතුරට ගැලපෙන මොනවද මූලික සුසුකම්, අධ්‍යාපන සුසුකම් මොනවද, වෘත්තීය සුසුකම් මොනවද, පළපුරුද්ද මොනවද, ඒවා සියලුම දේවල් අපි තෝරා ගන්න ඕනේ හරියට. ඒක විද්‍යාත්මකව කරන්න ඕනේ. ඒක තමයි යා කිව්වේ. ඊළඟට කළමනාකරුවන් සහ සේවකයන් අතර සහයෝගීතාව. මේකත් ඉතාමත් වැදගත්. මේ පොතේ යා මේව විස්තර කළා. එතකොට මේ ඒ වගේම තමයි මේ කළමනාකරුවන් විසින් අනුගමනය කළ යුතු මූලධර්ම කීපයක් යා හඳුන්වලා දුන්නා. ඒවා තමයි මේ කාර්ය අධ්‍යයනය, සමායෝජන මූලධර්ම. මේ සමායෝජන මූලධර්ම කියන එකට කියන්නේ principles of coordination. එතකොට මේ ඒ විදිහට තවත් කිව්වා විධිමත් කළමනාකරණය. කියන්නේ proper management. මේ විදිහට එයා මේ නොයෙකුත් විදිහට මේ මූලධර්ම විග්‍රහ කළා මේ පොතේ. ඊළඟට මේ කාර්යක්ෂම sannivedana. එහෙම නැත්නම් ඉහළ ඉඳලා පල්ලෙහාට මේ නිවැරදිව කොහොමද අදහස් කරාගෙන එන්න ඕන. එතකොට ඒ වගේම තමයි පහළ ඉඳලා ඉහළට එතෙන්දිත් අදහස් ගලාගෙන යනවා. ඒ කියන්නේ පල්ලෙහා මට්ටමේ අය තමයි ගොඩක් වෙලාවට ඕනම ආයතනයක මේ සේවා ලාභින් එක ගන්නවනු කරන්නේ. එතකොට ඒගොල්ලෝ තමයි ඉහළට දැනුම් දෙන්න ඕනේ මේ தත්ත්වය. එතකොට ඒවා කොහොමද හරියට කරන්නේ? මේවා මේ සියල්ල මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ නූතන මේ කළමනාකරණ න්‍යාය ගොඩනැංවීමට මේ විද්‍යාත්මක කළමනාකරණ මූලධර්මයේ ඉමහත් පිටුවහලක් වුණා. එතකොට මේ විද්වතා 1915 තමයි මෙලොවින් සමවරගෙන තියෙන්නේ. එතකොට විනාඩි 9ක් ඇතුළත මේක සාරාංශගත කරලා ලියන්න ඕගොල්ලන් කෙටි ප්‍රශ්නයකට ඒක ගොඩක් වෙලාවට අවස්ථාව තියෙනවා ඒවා ලැබෙන්නේ කෙටි ප්‍රශ්නවලට. ඊළඟට මේ කෙටි ප්‍රශ්නයක් හැටියට මම කලින් සටහන් කරගෙන තිබුණේ මේ මැක්ස් වෙබර් න්‍යාය අපි ඒක සාකච්ඡා කරමු නිසා මම නැවත ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ඒකත් කෙටි ප්‍රශ්නයක් හැටියට ආවොත් ඔයගොල්ලෝ දැනගන්න විනාඩි 9කට කොහොමද කෙටි කරගන්නේ. ලියලා ප්‍රැක්ටිස් කරාම වඩා හොඳයි. එතකොට ඕගොල්ලන් දන්නවා මොනවද ලියන්න ඕනේ මොනවද අතාරින්න ඕනේ. එතකොට මේ විදිහට කටයුතු කරන්න පුළුවන්. එතකොට ඊළඟට මේ මම හතරවෙනි උදාහරණය ගන්නවා මේ තීරණ ගැනීමේදී කාර්ය මණ්ඩලයේ සහභාගී කර ගැනීම. මේකත් කෙටි ප්‍රශ්නයක් හැටියට ආවොත් කොහොමද ලියන්නේ? තීරණ ගැනීමේදී කාර්ය මණ්ඩලයේ සහභාගී කර ගැනීම. එතකොට මෙතෙන්දී මම මේ සඳහන් කරන්නේ තීරණ ගැනීමේදී බොහෝ විට ඒ තීරණ ගැනීම කරන්නේ කවුද? ඉහළ මේ කළමනාකාරය. එතකොට මේ කාර්ය මණ්ඩලයේ සහභාගී කරවා ගන්න එක බොහොම දුරට අඩුයි. ගොඩක් වෙලාවට මේ යම්කිසි ආයතනයක තීරණ ගන්න ඉහළ කාර්ය මණ්ඩලය. නමුත් ඉහළ කළමනාකාරීත්වය. නමුත් සමහර වෙලාවට අපිට මේ යම් තීරණ ගැනීමේදී පහළ සේවකයන්ගෙන් නැත්නම් පල්ලෙහා මට්ටමේ අයගෙන් අහන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ඇටියට පුස්තකාලේ විවෘත කරන වේලාව සහ වසන වේලාව. මේක ඇහුවාම සමහර වෙලාවට පහළ මට්ටමේ අය අවංක උත්තර දෙන්න පුළුවන්, වංක උත්තර දෙන්න පුළුවන්. එතකොට අපිට ඒගොල්ලන් දෙන අදහස අනුව අපිට යම් තීරණයක් ගන්න පුළුවන්. ඒගොල්ලන් දෙන අදහස නැත්නම් ඒගොල්ලන්ගේ යෝජනාව අපි බාර ගන්නවා කියන එක නෙමෙයි. ඒ පිළිබඳව අපිට යම් කිසි අදහසක් අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයකට පුස්තකාලේ විවෘත කරන වෙලාව 4-1-6 කරනවා කියලා කිව්වොත් OT වලට කැමති අය කියයි හොඳද කියලා. එතකොට දැන් සමහරු ඉන්න අර 4ට ගෙදර දුවන්න බලන් ඉන්න අය ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය වැඩ කරන්න වෙයි කියලා. ඒගොල්ලෝ කියනවා අපෝ උක හරියන්නේ නැහැ. ඔය කට්ටිය ඉන්නේ මේ නිකන් බොරුවට මේ ලයිට් වලට යන වේදම් විතරයි කියලා එහෙම මේ කියන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මේ පහළ මේ මට්ටමේ කාර්ය මණ්ඩලයෙන් යම් තීරණ ගැනීමේදී අපි ගොඩක් වෙලාවට ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගෙන් මේ නිවැරදි පිළිතුරක් ගන්න ඒක දැනගන්න ඕනේ. ඒක තමයි මේ අත වශයෙන්ම පරිපාලනයේ තියෙන දක්ෂතාවය.
මේ ඒ කියන්නේ අවංකව ඒගොල්ලන්ගේ අදහස ලබා ගන්න ඕන. එතකොට මේ සඳහා මේ සහභාගීත්ව කළමනාකරණය ක්‍රමය. නැත්තම් තීරණ ගැනීම සඳහා ඉහළ සිට පල්ලෙහාට එහෙම නැත්තම් පහළ සිට ඉහළට කාර්ය මණ්ඩලය අපි සහභාගී කරව ගන්නවා. එතකොට මෙතෙන්දී මේ මධ්‍යගත ක්‍රමයකදී තීරණ ගන්න ඉහළ කළමනාකාරීත්වය. ඒ කියන්නේ හැම තීරණයක්ම ගන්න ඉහළ මට්ටමේ අය. එතකොට මේක යම් කිසි විදියකින් මේ විමධ්‍යගත කළොත් එතකොට තීරණ ගන්න ඒ මට්ටම් වල අය. දැන් උදාහරණයක් ඇටියට පුස්තකාලේ 4න් පස්සේ විවෘත කරලා තිබීම. එතකොට පුස්තකාලාදී ප්‍රධාන පුස්තකාලාදී දුරුවා කෙලින්ම මේ පාඨක සේවාංශයේ සහකාර පුස්තකාල බලය දෙන්න ඔයා තීරණය කරන්න. ඔයා සේවක මණ්ඩලයට ඔයා ඒ අංශේ ඔයා තීරණය කරන්න. එතකොට ඒ තීරණයට යම්කිසි සාධාරණ පසුබිමක් එයා යම්කිසි අවස්ථාවකදී ප්‍රධාන පුස්තකාලාධිපතිට ඉදිරිපත් කරන්න ඕන. ඒ තීරණය සාධාරණීකරණය කරන්න එයාට හැකියාව තියෙන්න ඕන. එතකොට අන්න දැන් පල්ලෙහා මට්ටමේ තීරණ ගන්න පුළුවන්. අපි යම් විදිහට පල්ලෙහා මට්ටමේ කෙනෙකුට තීරණයක් ගන්න උපදෙස් දෙනකොට එයාට වගකීමකුත් දෙන්න ඕනේ. එයා ගත්ත තීරණය හරි කියලා එයාට යම් කිසි අවස්ථාවක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට තමයි මේ පල්ලෙහා මට්ටමට අපි බලය පවරන්නේ. බලය නිකන් බලය පවරන්නේ. අපි වගකීමුත් එක්ක බලය පවරන්නේ. එතකොට අනිවාර්යෙන් මේ පුද්ගලයා ඒ අවංකව ඒ වැඩේ කරනවා. මොකද වරදිලා තිබුණොත් එයාට ඊට පස්සේ එයා දන්නවා එයාට ලැබෙන දඬුවම. ඒක නිසා මේ හැමතිස්සෙම මේ ඉහළ කළමනාකාරීත්වයට පුළුවන් යම්කිසි මේ කටයුත්තක් පහළ මට්ටමේ අයට දීලා දෙවන මට්ටමේ අයට ඒ සඳහා තීරණ ගැනීමේ දීලා ඒ තීරණ වලට සාධාරණීකරණය කරන්න ඒගොල්ලන්ට හැකියාව තිබිය යුතුයි කියන අදහසක් දීලා තමයි මේ අපි මේ ඵලය පවරන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට අපිට පුළුවන් අපේ වැඩ කටයුතු මේ විදිහට පහළ කළමනාකාරීත්වයට පවරන්න. එතකොට මේ සඳහා අපිට විධිමත් මේ sannivedana රටාව ගොඩනගා ගන්න පුළුවන්. ගොඩනගාගෙන ඒ සීලම තොරතුරු එක්කහුව කරලා ඒ තුලින් යම් කිසි තීරණයකට එන්න පුළුවන්. දැන් අපිට කියන්න පුළුවන් ඒ අංශේ සහකාර පුස්තකාලවල කියන්න පුළුවන් පුස්තකාල සහකාරවරුන්ට 4න් පස්සේ ලයිබ්‍රරි එක අරින්න සතියක් කරලා තියන්න. කරලා තියලා ඕගොල්ලන් ටයිම් පැය මේ ඕගොල්ලන් ගන්න සංඛ්‍යාලය ගන්න. 4ට කී දෙනෙක් හිටියද 5ට කී දෙනෙක් හිටියද 6ට වහන වෙලාව කී දෙනෙක් හිටියද අන්න. ඒතකොට ඒ විදිහට අපිට මේ තොරතුරු රැස් කරගෙන මේ තීරණවල බලංගුතාවය ඉදිරියට ගෙනියන්න පුළුවන්. එතකොට ඒක පහළ සිට දැන් ඉහළට යනවා. පහළේ මට්ටමේ කියනවා මේ වෙලාව මෙච්චරක් හිටියා මෙච්චරක් හිටියා. එතකොට ඒ වාර්තා ඉදිරිපත් කළාම අන්න ඊට පස්සේ අපිට ස්ථිර තීරණයකට එළඹෙන්න පුළුවන්. ඒතකොට මේ sannivedana මේ ක්‍රමයක තියෙන වැදගත්කම ඒක තමයි විධිමත් sannivedana ක්‍රමයක් තුලින් අපිට මේ තීරණ විධිමත්ව ගන්න උදව් වෙනවා. එතකොට හැමතිස්සෙම මේ විමධ්‍යගත කිරීම තුලින් ඉහළ මට්ටමේ කළමනාකරුවන්ට වෙන මේ වශයෙන් තීරණ ගැනීම ඒ වගකීම ඒ අයට අපිට පවරන්න පුළුවන්. පල්ලෙහා මට්ටමේ අයට පවරන්න පුළුවන්. පොත් උදාහරණයකට පොත් මේ අයත් කර ගැනීම මිලදී ගැනීම අංශයෙන් අපි ඒ සහකාර පුස්තකාලයට පවරනවා. ඒ වැඩේ පවරලා කියනවා ඔයා මේ යම් කිසි ක්‍රමවේදයක් හදාගන්න. එතකොට මේ වැඩියෙන් ඉල්ලුම් තියෙන මොන පොත්ද එයාට පුළුවන් මේ පසුගිය මේ පොත් නිකුත් කිරීමේ වාර්තා ඒවා අරන් බලන්න මේ මොන විෂයන් වලින්ද වැඩියෙන් පොත් නිකුත් වුනේ. ඒතකොට ඒ අනුව ඒගොල්ලන්ට තීරණ ගන්න පුළුවන්. මේ පොත් තමයි වැඩියෙන් පාඨක පරිහරණය කරන්නේ. ඒක නිසා ඒවා වැඩි 100 ගණන් හදා ගන්න පුළුවන්. ඒතකොට හදාගෙන ඒ විදිහට මේ පල්ලෙහා මට්ටමේ තීරණ ගන්න පුළුවන්. ඒතකොට තීරණ ගන්න ඒගොල්ල මේ හිතු මතෙට නෙමෙයි යම් සාධක මත. ඒතකොට අන්න ඒක තමයි පල්ලෙහා මට්ටමට අපි තීරණ ගන්න දෙන්නේ අන්නේ ක්‍රමයකට. එතකොට මේ විදිහට අපිට මේ පුස්තකාලවල පුළුවන් මේ ඊළඟට අපිට පුළුවන් මේ රැස්වීම පවත්වන්න. මේ රැස්වීම පවත්වාගෙන මේ එතකොට අපිට ඒ මාසිකව අර්ධ වාර්ෂිකව වාර්ෂිකව රැස්වීම කැඳවලා එතකොට ඒගොල්ලන්ගේ අදහස් යෝජනා මේවා ලබාගෙන අපිට මේ ආයතනය අපිට දිනු කරන්න පුළුවන්. අපේ පුස්තකාලය අපිට දිනු කරගන්න පුළුවන්. යම් තීරණ ගන්න පුළුවන්. ඒ ඊට පස්සේ ඒ තීරණ වල අඩුපාඩු තියෙනවා නම් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මේ පහළ කළමනාකාරීත්වය සහභාගී කර ගැනීම නැත්නම් තීරණ ගැනීමේදී කාර්ය මණ්ඩලය සහභාගී කර ගැනීමදී කියන්නේ. ඒක තමයි මේ C1 මේ කොටසින් මට මේ සාකච්ඡා කරන්න තියෙන විශේෂයෙන්ම C2කට යමු. එතකොට දැන් මේ C2 තියෙනවා මේ ඕගොල්ලන්ට මේ කොටසක් මේ ලේඛන කළමනාකරණය. මේකෙත් සමහරවිට මේ ශිෂ්‍යෝ පටලවා ගන්නවා. ඒකයි මම විශේෂයෙන්ම අදහස් කළේ මේ මේක සාකච්ඡා කරන්න මේ ලේඛන කළමනාකරණය කියන එක.
එතකොට ඒකේ මේ ප්‍රශ්නය රණල්ලාට දෙකට දෙන්න පුළුවන්. ලේඛන කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කොහොමද කියලා දෙන්න පුළුවන්. දෙවෙනි කොටස දෙන්න පුළුවන් ලේඛන සුරක්ෂිත කිරීමට ඔබට ගත හැකි පියවර. එතකොට දැන් අනිවාර්යයෙන් ලේඛනයක් කියන්නේ මොකක්ද කියන එක මේ කෙටියෙන් පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මොකද්ද ලේඛනයක් කියන්නේ? ලේඛනයක් කියන්නේ යම් කිසි කරුණක් පසු විමර්ශනය සඳහා ලියා තබන අංගයක්. එනම් පොත්පත්, අත්ලිපි, සිතියම්, ඡායාරූප, සිනමා රූප මේවා ඒ සියලු දෙනාම අපිට කියන්න පුළුවන් ලේඛනයක්. එතකොට මේ කාර්යාලයක මේ පවත්නා ලිපි ලේඛන වලින් සමහරක් තමයි ලියුම්, වවුචර්, ඉන්වොයිස්, එක් පොත්, වේලා සටහන්, සංඛ්‍යාන වාර්තා, පිරිවැය සටහන්, අදු වාර්තා, නිලදර්ශන ආදී මේවා තමයි මේ ලේඛන. එතකොට මේ ලේඛන කළමනාකරණය කියන එකෙන් අදහස් කරන්නේ කාර්යාලයක පවත්වාගෙන යන ලේඛන අවශ්‍ය විටක, ඒ කියන්නේ වුමනා වේලාවක පහසුවෙන් බලා ගැනීමට හැකිවන පරිදි සකස් කර ගබඩා කර තැබීම. ඒවා එතකොට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහට සකස් කරලා ගබඩා කරලා තියෙනවා. ඒ වගේ තමයි කාර්යාලවල කටයුතු වල ඒවා භාවිතයට ගැනීම. ඊළඟට ඒවා අපි භාවිතයටත් ගන්නවා. මේක තමයි ඇත්තටම ලේඛන කළමනාකරණය කියන එක අපිට හඳුන්වන්න තියෙන හොඳම හැඳින්වීම. දැන් ඊළඟට අපි යනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටස තමයි ලේඛන සුරක්ෂිත කිරීමට ඔබට ගත හැකි පියවර. ලේඛන සුරක්ෂිත කිරීම. ඒ පියවරවල් මම සාකච්ඡා කරලා තියෙනවා 4ක්. පළවෙනි පියවර තමයි ලේඛන වර්ගීකරණයක් සැකසීම. මොකද්ද පළවෙනි එක? ලේඛන වර්ගීකරණයක් සැකසීම. ලේඛන වර්ගීකරණයක් කියන්නේ ඇත්තටම ලේඛන අපි වර්ග කරනවා. ඒ කියන්නේ අපි ආරක්ෂා කරන්න නියමිත ලේඛන අපි හඳුනා ගන්නවා. ඒ හඳුනාගෙන අපි ඒවට අපි කියනවා මේ ඊටා වැදගත් ලේඛන කියනවා. වැදගත් ලේඛන කියනවා. එතකොට වැදගත් ලේඛන අපිට තියෙන්න පුළුවන් මේ සක්‍රීය හා අක්‍රීය කියලා. ඒ කියන්නේ වැදගත් ලේඛන දැනට අපිට වැඩ කරන ඒවා. වැඩ කරන්නේ නැති ඒවා අක්‍රීය ලේඛන. වැදගත් වුණාට අපි ඒවෙන් වැඩ ගන්න නැහැ මේ දවස්වල. එතකොට ඒක අක්‍රීය ලේඛන. ඊළඟට දැන් මුලින්ම කිව්වා ඊටා වැදගත්. ඊළඟට වැදගත් කිව්වා. ඒ තුන්වෙනි එක තමයි ප්‍රයෝජනවත් ලේඛන. ප්‍රයෝජනවත් ලේඛන කියන්නේ අපිට ඒවා යම්කි අවස්ථාවකදී අපිට ඒවා වුණා වෙනවා. අත්‍යවශ්‍ය නෙමෙයි හැබැයි. ඊළඟට හතරවෙනි එක තමයි අත්‍යවශ්‍ය නොවන ලේඛන. ඒතර මේ විදිහට අපිට මුලින්ම අපිට කරන්න තියෙන්නේ ලේඛන වර්ගීකරණය කරන එක. ලේඛන වර්ගීකරණය කරන එක. ලේඛන සුරක්ෂිත කරන්න. එතකොට මෙතකොට අනිවාර්යෙන් අපි අර මුලින් ඊට වැදගත් කිව්වේවා ඊටාත්ම සුපරීක්ෂාකාරී විදිහට ඒවා අපි තියාගන්න ඕනේ. වැදගත් කිව්වේවා මේ දෙවෙනි මට්ටම. ප්‍රයෝජනවත් කිව්ව තුන්වෙනිට හතරවෙනි අත්‍යවශ්‍ය නොවන ලේඛන කිව්වම මේවා අපිට ඕනම අවස්ථාවක ඉවත් කරන්න පුළුවන්. මේ විදිහට ලේඛන වර්ගීකරණයක් සැකසීම තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ලේඛන සුරක්ෂිත කිරීමේ කාලය තීරණය කිරීම. ලේඛන අපි ඕනම ලේඛනයක් ආරක්ෂා කරගෙන තියන් ඉන්නවා. අපි ඒ කාලය තීරණය කරනවා. සාමාන්‍යයෙන් ලේඛනයක් ලබාගත යුතු කාලය තමයි අවුරුදු 5යි. අවුරුදු 5යි. එහෙම නැත්නම් යම්කිසි ලේඛනයක් අපිට අවශ්‍ය වෙනවා මොකක් හරි පරීක්ෂණයක්. අපි හිතමු විනය පරීක්ෂණයක් යම්කිසි සේවකට විරුද්ධව. ඒකට ඒකට අදාළ ලේඛන අපි පරිස්සම් කරලා තියාගන්නවා. ඒ යම්කිසි නඩුවක් පවරලා තියෙනවා. ඒකට ඒ අදාළ ලේඛන අපි අනිවාර්යෙන් ඒවා සුරක්ෂිත කරලා තියාගන්නවා. ඒකට ඒ අනුව අපි පරීක්ෂණ හරි නඩුව හරි ඒ අවසන් වෙනකම් අපි මේ ලේඛන ආරක්ෂා කරලා තියාගන්නවා. ඒක දෙවෙනි පියවර. ඊළඟට තුන්වෙනි පියවර. ලේඛන වෙනත් ස්ථානයකට මාරු කිරීම. අපිට ලේඛන ආරක්ෂා කරන්න තියෙන තවත් ක්‍රමයක් තමයි ලේඛන අපි ගාව මේ තියාගන්න නැතුව ළඟ තියාගන්න නැතුව වෙනත් ස්ථානයකට මාරු කරනවා. ඒ සඳහා දැන් චුට්ටක් කියන්නකෝ. ඔව්. පළවෙනි නැතුව ගියා. දැන් ඇහෙනවද? හරි. ඇහෙනව නේද? හරි සර්. ඔව්. ඒකට පළවෙනි පියවර තමයි මේ ලේඛන වර්ගීකරණයක් සැකසීම. එතකොට එතෙන්දී අපි මේ ලේඛන ආරක්ෂා කිරීමට නියමිත ලේඛන වර්ග අපි හඳුනා ගන්නවා. වර්ග 4ක් හඳුනාගෙන තියෙනවා. පළවෙනි එක තමයි ඊටා වැදගත් ලේඛන. දෙවෙනි එක තමයි වැදගත් ලේඛන. ඒකත් දෙකකට කඩන්න පුළුවන්. වැදගත් ලේඛනත් සක්‍රීය හා අක්‍රීය ලේඛන කියලා. තුන්වෙනි එක තමයි ප්‍රයෝජනවත් ලේඛන. හතරවෙනි එක තමයි අත්‍යවශ්‍ය නොවන ලේඛන. එතකොට ලේඛන සුරක්ෂිත කිරීමේ පළවෙනි ක්‍රමය. නැත්නම් පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ලේඛන සුරක්ෂිත කිරීමේ කාලය තීරණය කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලේඛනයක් අපි තබා ගන්න යුතු කාලය අවුරුදු 5යි. ඒ අවුරුදු 5න් පස්සේ අපි මේ ලේඛනේ ඉවත් කරනවා. එතකොට දැන් නමුත් අපිට මොකක් හරි විනය පරීක්ෂණයක් හරි මොකක් හරි පරීක්ෂණයක් යනවා. එහෙම නැත්නම් නඩුවක් යනවා උසාවියේ. එතකොට අන්න ඒ සම්බන්ධයෙන් තියෙන ලේඛන අපිට ඉවත් කරන්න බෑ. එතකොට ඒවා අපි මේ නඩුව හරි පරීක්ෂණය හරි අවසන් වෙන තෙක් අපි ඒවා ආරක්ෂා කරලා තියා ගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි පියවර.
ලේඛන වෙනත් ස්ථානයකට මාරු කිරීම. අපිට පුළුවන් මේ ලේඛන අපි ගාව තියාගන්න නැතුව නැත්නම් මේ කාර්යාලය තුල තියාගන්න නැතුව අපි වෙනත් ස්ථානයකට මාරු කරනවා. මොකද ලේඛන එන්න එන්න වැඩි වෙනවා. අපිට හසුරව ගන්න අමාරුයි. ඒකින්ද අපි කරන්නේ අර අක්‍රීය ගණයට වැටෙන ලේඛන අපි ලේඛනාගාරයක රැස් කරලා තියාගන්නවා. මොකද අපිට යම් දවසක අවශ්‍ය වෙන්න පුළුවන්. අක්‍රීය වුණාට ඒවා වැදගත් ලේඛන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඒවා අපි වැඩක් ගන්න නැහැ. නැත්නම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවා තියෙන කරුණු අපි වලට අනුව කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා ඒවා අපි ලේඛනාගාරයක තැන්පත් කරලා තියෙනවා. ඊළඟ හතරවෙනි පියවර තමයි අත්‍යවශ්‍ය ලේඛන ආරක්ෂා කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ලේඛන අපිට විනාශ කරන්න බෑ. විනාශ වෙන්න ඉඩ තියන්නත් බෑ. ස්වභාවික ක්‍රම වලින්වත්. ඒකින්ද ගින්නෙන්, කුමින්ගෙන්, කාල ගුණ විපර්යාස වලින් ඒවෙන් ඒ සිදුවෙන විපත් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙලා අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට දැන් ලේඛන කළමනාකරණය ඒ වගේම ලේඛන සුරක්ෂිත කිරීම පිළිබඳව අපි සාකච්ඡා කළා. හරිද? ඒ C2 පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට මම තවත් ප්‍රශ්නයකට යනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ කාර්යාලයේ කටයුතු මධ්‍යගත කිරීම. දැන් අපි අර ඉස්සෙල්ලා විමධ්‍යගත කිරීමක් ගැන කතා කළානේ. මේ කාර්යාලයේ කටයුතු මධ්‍යගත කිරීම. මධ්‍යගත කිරීම. මධ්‍යගත කිරීම. එතකොට දැන් මේකෙන් අදහස් වෙන්නේ මේ කාර්යාලයේ කටයුතු සැලසුම් කිරීම, තීරණ ගැනීම මේ හැම දෙයක්ම කරන්නේ ඉහළ මට්ටමේ. ඉහළ මට්ටමේ පිරිස් තමයි මේ සියලුම දෙයක් සංවිධානය කරන්නේ, මේ සැලසුම් කරන්නේ, තීරණය ගන්නේ. ඒ හැම දෙයක්ම ඉහළ මට්ටමේ. පල්ලෙහා පහළ මට්ටමේ කළමනාකරුවන්වත් සුළු සේවකයෙක්වත් මේ කිසි කෙනෙක් සම්බන්ධ නැහැ මේ කටයුතු. නෑ. දැන් මම දෙවෙනියට සාකච්ඡා කරන්නේ කාර්යාලයක කටයුතු මධ්‍යගතකරණය කිරීම. දැන් ඇහෙනවද? හලෝ. ඇහෙනවද? එතකොට මේ තව එක්කෙනෙක් ඉන්නවා waiting room admit. හරි. එතකොට මේ මෙතෙන්දී අදහස් වෙන්නේ මේ කාර්යාල කටයුතු සැලසුම් කිරීම. ඒ වගේම තීරණ ගැනීම. ඒවා ඉහළ මට්ටමේ පිරිස විසින් තමයි ගනු ලබන්නේ. නැත්නම් ඉහළ කළමනාකාරීත්වය. පහළ කළමනාකාරීත්වයවත් පහළ සේවකයෙක්වත් ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ආයතනයේ කටයුතු පරිපාලන නිලධාරියෙක් මගින් සිදු වෙනවා. ඒක මධ්‍යගත තත්ත්වයක්. ඒ කියන්නේ හැම දෙයක්ම යම් එක් නිලධාරියෙක් නැත්නම් පරිපාලන නිලධාරියෙක් තමයි තීරණය කරන්නේ. එතකොට මේ තත්ත්වය තමයි අපි මධ්‍යගත කිරීම කියලා කියන්නේ. ඉතින් මේ මධ්‍යගත කිරීම ඇත්ත වශයෙන්ම මේ ඒකේ වාසිත් තියෙනවා. මධ්‍යගත කිරීමේ වාසි තියෙනවා. ඒ වාසි තමයි මේ පළවෙනි එක සඳහන් කරලා තියෙන්නේ මනා පාලනය හා වගකීම් පිළිබඳ සහතික වීම. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක්, තනි පුද්ගලයෙක් එහෙම නැත්නම් ඉහළ කළමනාකාරීත්වයෙන් පාලනය කරනවා නම් එයා මනා පාලනයක් යාගේ තියෙනවා. ඒ කියන්නේ එයා දන්නවා මේ පාලනය නැත්නම් මේ පරිපාලනය සම්බන්ධයෙන් මනා අවබෝධයක් තියෙනවා. එතකොට මනා පරිපාලනයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට වග කියනවා. මොකද යම් කිසි වරදක් සිද්ධ වුණොත් ඒ පුද්ගලයාට වග කියන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳ සහතිකයක් ලැබෙනවා. ඒ විදිහට මධ්‍යගත කරලා තිබුණා. දෙවෙනි එක තමයි මේ යහපත් නායකත්වයක් දීමට හැකියවීම. දැන් ඕනම පුද්ගලෙක් බලන්නේ මේ tamunට නායකත්වයක් ලැබුණොත් ඒ නායකත්වයට ගැළපෙන විදිහට කටයුතු කරන්න. නායකත්වයට ගැළපෙන විදිහට කටයුතු කරන්න. එතකොට යහපත් නායකත්වයක් එතෙන්දී දෙනවා. තුන්වෙනි එක තමයි විශේෂඥ භාවයකින් සේවය ලබා ගැනීමයි. අනිවාර්යයෙන්ම යම්කිසි ආයතනයක ප්‍රධානියෙක් හැටියට පත් කරන්නේ සමහර වෙලාවට ඒ පුද්ගලයා මේ වෘත්තීය මට්ටමින් ඉහළම දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන මට්ටමිනුත් ඉහළම දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම පළපුරුද්දා තියෙනුත් ඉහළම මට්ටමක තියෙන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම විශේෂඥ භාවයකින් එයාගෙන් සේවය ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද ආයතනයක ඉහළම නිලධාරියෙක් හැටියට පත් කරන්නේ මේ කරුණු තුනම තියෙන අය. ඒ පුද්ගලයාට වෘත්තීය දැනුම තියෙනවා, අධ්‍යාපන දැනුම තියෙනවා, පළපුරුද්ද තියෙනවා. එතකොට මේ ඒතකොට ඒ පුද්ගලයා විශේෂඥ භාවයකින් ඒ පුද්ගලයාගේ සේවය ලබා ගන්නවා. හතරවෙනි එක මොනවද? මොකද්ද? ඇයි? එනවද? එහෙනවනේ සර්. හරි. එතකොට දැන් මේ හතරවෙනි එක නැත්නම් අවසාන එක තමයි විශේෂ කාර්යයන් හා වැඩසටහන් වලට වැඩි අවධානයක් යොමු කිරීමට හැකියවීම. දැන් මේ යම් කිසි තනි පුද්ගලයෙක්
අර ඉහළ මේ තනතුරක් දරනවා නම් එයාට මේ යම්කිසි මේ හැකියාවක් තියෙනවා වැඩි අවධානයක් යොමු කරන්න මොනවා හරි විශේෂ කාර්යයන් හරි වැඩසටහන් හරි තියෙනවා නම් ඒකට මේ විශේෂ අවධානයක් යොමු කරන්න එයාට හැකියාව තියෙනවා. එතකොට මේ වාසි හතර තමයි මධ්‍යගත කිරීමේදී තියෙන්නේ. යම්කිසි කාර්යාලයේ කටයුතු මධ්‍යගත කිරීමේදී තියෙන වාසිය. එතකොට මේවා ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පුස්තකාල සඳහා එමෙ ඇහුවොත් පුස්තකාල වලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ පුස්තකාලාධිපති කොහොමද වැඩ කරන්නේ? එතකොට ඒ විදිහට ඔයගොල්ලන්ට ඒව හදාගෙන මේ කරගන්න පුළුවන්. ඊළඟ මේ තුන්වෙනි ප්‍රශ්නෙට මම යනවා මේ කාර්යාලයක ලිපිගොනුකරණය. ලිපිගොනුකරණය සඳහා උපයෝගී කරගන්න ක්‍රම. දැන් ඕනම කාර්යාලයක පුස්තකාලයක උනත් කාර්යාලයක් තියෙනවා. එතකොට ඒ කාර්යාලයට නොයෙකුත් විදිහේ ලිපි ලැබෙනවා. සමහර වෙලාවට පුස්තකාලයකට නම් පාඨකයෙක්ගෙන් මේ ලිපියක් ලැබෙන්න පුළුවන් මේ යම්කිසි පොතක් අස්ථානගත වුණා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා අසනීපයි. ඒ නිසා මේ පුස්තකාලයට පුද්ගලිකව ඇවිල්ලා පොත වාර දෙන්න බෑ. ඒ වගේ නොයෙකුත් ඒවා. එහෙම නැත්නම් මේ සමාජිකත්වයේ මේ දැන් අවශ්‍ය වෙනවා අලුත් සමාජිකත්වයේ ගන්න යාට පුද්ගලික වෙන්න විදියක් නැහැ. ඒක නිසා මේක කරලා දෙන්න. ඒ වගේ නොයෙකුත් ලිපි ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අත්‍යවශ්‍ය පොතක් මේ පුස්තකාලයට එන්න බෑ. නමුත් පොත මිලදී ගන්න යාට අවශ්‍ය පුස්තකාලයට ලබා ගන්න අවශ්‍යයි. එතකොට යාට ඒක නිර්දේශ කරලා එවන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් මේ ලිපි මේ වලින් පුස්තකාලයත් එක්කත් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මේ යම් ඕනම කාර්යාලයකට ලැබෙන ලිපි ගොනු මේ ලිපි ගොනුකරණය සඳහා උපයෝගී කරගන්න ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි දිනාණුව. දිනාණුව. ඒ කියන්නේ ඒ ලිපියේ දිනේ. එහෙම නැත්නම් ලිපියේ ආයතනයට ලැබුණු දිනේ. සීලේ ගහලා එතකොට ඒ දිනාණුව ගොනු කරන්න පුළුවන්. ඒ කියන්නේ කාල ක්‍රමානුකූලව කියන එක. නැත්තම් ඒ ලිපියේ සඳහන් දිනේ යනවා. එතකොට දැන් මේ සමහර ලිපි වල වැදගත්කම තියෙන්නේ ඒ දිනේට පමණයි. එතකොට ගන්න මේ වගේ වට අපිට දිනාණුව මේ ෆයිල් කරන්න පුළුවන්. එතකොට යම් විදිහ කෙනෙක් ඇහුවොත් අහවල් දවසේ ලිපි කීයක් ලැබුණා නැත්නම් අහවල් දවසේ ඉන්ක්වයරිස් කීයක් ලැබුණා. එතකොට දිනේ අනුව තියෙනවනම් අපිට අන්න කියන්න පුළුවන් අහවල් දවසේ ඉන්ක්වයරිස් මෙච්චරක් ලැබුණා. දිනාණුව ෆයිල් කිරීමේ වාසිය එකයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි මේ අංකාණුව. අංකාණුව කියන්නේ දැන් අපි මේ පිටමු පුස්තකාලයේ මේ යම් යම් කටයුතු සඳහා ආකෘති පත්‍ර නිකුත් කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපි කියමු සමාජිකත්වයේ සඳහා. එතකොට ඒ ආකෘති පත්‍රය. එතකොට අපිට ඒ ආකෘති පත්‍රයේ අංකයක් තියෙනවා. ඒකට ඒ අංකය අනුව තමයි අපි ෆයිල් කරන්නේ. ඊළඟට මේ වවුචර්. ඒ කියන්නේ දැන් ගෙවීම් කරනකොට ඒකෙත් ඒ අංකය අනුව අපිට මේ ෆයිල් කරන්න පුළුවන්. ඉන්වොයිස් ලැබෙනවා. එතකොට ඉන්වොයිස් එකෙත් අංකය අනුව අපිට අපි දැන් කවුරු හරි මේ පිට ආයතනයකින් නැත්නම් මේ පොත් මේ අලෙවි කරන පොත් හලකින් අපිට ඉන්වොයිස් ලැබුණොත් අපිට ඒවත් අංක අනුව ගොනු කරගන්න පුළුවන්. ඒතකොට ඒ අංක අනුව ගොනු කරගත්තාම අපිට යම් අවස්ථාවකදී අපිට හොයාගන්න පහසු වෙනවා. ඒතකොට ඒ ක්‍රමයට යොදා ගන්න පුළුවන්. ඒ ලිපිය අනුව තමයි අපි මේ තීරණය කරන්නේ කොයි විදිහටද ලිපි ගොනුකරණය කරන්නේ කියලා. ඊළඟට අපිට පුළුවන් මේ නම් අනුව. මෙතෙන්දි දැන් අපි බලමු මෙන්න මෙහෙම. අපි හිතමු දැන් පුස්තකාලයේ සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 10 දෙනාගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු සකස් කරලා තියෙනවා. එතකොට අපි ඒවා කරන්නේ ඒ පුද්ගලයාගේ නම් අනුව ආකාර ආදීකට ගොනු කරගෙන අපි මේ ෆයිල් 10 නම් 10ක් හදා ගන්නවා. එතකොට අපිට ඒ ෆයිල් හොයා ගන්න පුළුවන් ලේසියෙන් අංක ආකාර ආදී පිළිවෙලටයි තියෙන්නේ. ඒකට ඒකත් යම් විසි මේ ලිපි ගොනු කිරීමේ ක්‍රමයක්. නම් අනුව පුළුවන් මේ විශේෂ කාරණා ඒට අදාළ ලිපි ගොනු වලට දාලා ඒවා ගොනුගත කරලා අවශ්‍ය වෙලාවෙදී හොයාගන්න. ඒක තුන්වෙනි එක නම් අනුව. හතරවෙනි එක විෂය අනුපිළිවෙලට. විෂය අනුපිළිවෙල අනුවත් අපිට ගොනු කරන්න පුළුවන්. දැන් පුස්තකාලයක නම් පොත් මිලදී ගැනීම, එතකොට සංග්‍රහ මිලදී ගැනීම, එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මේ මිලදී ගැනීම, ඒ විදිහට අපිට නොයෙකුත් ඒවා විෂයන් වලට බෙදන්න පුළුවන්. එතකොට අපිට ප්‍රධාන විෂයක් හැටියට කියන්න පුළුවන් මොකද්ද? පුස්තකාලයට පොත් මේ ඇනවුම් කිරීම. පුස්තකාලයට පොත් ඇනවුම් කිරීම. පුස්තකාල ද්‍රව්‍ය ඇනවුම් කිරීම කියලා එකක් ගන්න පුළුවන්. එතකොට ඒ අනු විෂයන් හැටියට ගන්න පුළුවන් පොත් ඇනවුම් කිරීම, සංග්‍රහ ඇනවුම් කිරීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඇනවුම් කිරීම මේ විදිහට. එහෙම නැත්නම් අපිට මෙහෙම පුළුවන්. පුස්තකාලයේ පොත් ඇනවුම් කිරීමේදී මේ ඇනවුම් කරුවන් සඳහා අපි ලිපි ගොනු විවෘත කරනවා. එතකොට අපිට ප්‍රධාන විෂය හැටියට කෙලිම දාන්න පුළුවන් පොත් ඇනවුම් කිරීමේ ලිපි ගොනුව කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් පොත් ඇනවුම් කිරීමේ ලිපි ගොනුව කියලා දාලා උප විෂයක් හැටියට කියන්න පුළුවන් සරතවි ප්‍රකාශකයෝ, ගොඩගේ ප්‍රකාශකයෝ. එතකොට ඒ ගොඩගේ ෆයිල් එකක් වෙනම තියෙනවා, සරතවි ෆයිල් එකක් වෙනම තියෙනවා. කවුරුහරි ඇහුවොත් සරතවි එකේ මේ අර පේමන්ට් එක කළාද කියලා අපි එතකොට බලන්නේ අර සරසවි ෆයිල් එක බලන්නේ. එතකොට ඒ ගොඩගේලාගේ පේමන්ට් එකක් කළාද කියලා හෙවොත් අපි ඒ ෆයිල් එක අරන් බලනවා. බලලා කියනවා ආ පේමන්ට් එක කළාද. ඒ විදිහට අපිට ඒ අන්න විෂය අනුව පුළුවන් විෂය ඇතුළත අනු විෂයන් තියෙනවා. ඒ අනු විෂය අනුව අපිට මේ පුළුවන් මේ
ලිපිගොනු සකස් කරන්න. ඒක හතරවෙනි ක්‍රමය. තව පස්වෙනි ක්‍රමයකුත් තියෙනවා ප්‍රාදේශීය වශයෙන්. ප්‍රාදේශීය වශයෙන්. දැන් අපිට ගොඩක් වෙලාවට මේ ඔය ප්‍රාදේශීය වශයෙන් කියන්නේ මේ භූගෝලීය වශයෙන්. දැන් අපිට පුළුවන් මේ යම් යම් මේ ආයතනවල මේ එක එක මේ දිස්ත්‍රික්කවල එක එක මේ සංවර්ධන වැඩ වෙන්න පුළුවන්. ඒ නොයෙකුත් ඒවා ප්‍රගති පිළිබඳ අපිට මේ ලැබෙනවා ලිපි ලේඛන. එතකොට අපි ඒව කරන්නේ දිස්ත්‍රික්ක අනුව ගොනු කරනවා. එතකොට දැන් එහෙම ගොනු කරනකොට අපිට මේ අපි කෙලින්ම ගම්පහ දිස්ත්‍රික්කේ ගිහුවම අපිට ඒක හොයලා දෙන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්ක ෆයිල් එක මේ වැඩ කරලා තියෙනවා. මේවා තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කේ. එතකොට දැන් මේක ඇත්ත වශයෙන්ම පහසු ක්‍රමයක්. නමුත් මේකේදුත් ගැටලු මත වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි සමහර මේ ගම් මොන දිස්ත්‍රික්කේද කියලා දන්නේ නැත්නම් දැන් උදාහරණයක් කතරගම. කතරගම කිව්වහම කවුරු හරි කියන්න පුළුවන් ආයක දකුණු පළාතේ කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ ඌව පළාතේ කියලා. එතකොට අපිට හොයන්න වෙනවා මොකද්ද ඇත්තටම කතරගම අයිති මොන පළාතටද? අන්න බලලා අපිට එතකොට අදාළ එකට යන්න පුළුවන්. වැරදි එක ෆයිල් එකලා තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ඒක අහු වෙනවා. මොකද මේ අපි ඇත්ත වශයෙන්ම ෆයිල් කරද්දී ඒක අපි නිවැරදි එකේ ෆයිල් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඔක්කොම ෆයිල් ටික අරන් බලන්න වෙනවා. අනුමාන කරන්න වෙනවා මේක වැරදිලා ගිහිල්ලා ඇති කියලා. එතකොට අපි ඒ ෆයිල් කරද්දී අන්න යම් යම් අඩුපාඩු මතුවෙනවා. ඒ භූගෝලීය දැනුම් පිළිබඳ මේ අවබෝධයක් නැත්නම් අන්න එතෙන්දී වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒවා අපි මග හරවා ගන්න ඕනේ. ඊළඟ 6 වෙනි එක තමයි පුද්ගල හා ශ්‍රේණි අනුව. පුද්ගල නාම. එතකොට පෞද්ගලික ලිපිගුණ. දැන් අපිට පුළුවන් පුස්තකාල සහකාරවරු 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාගේ ඒවා මේක ළඟ තියන්න. එතකොට පුද්ගල ශ්‍රේණි අනුව තියලා සමහරලාට ඉන්න පුළුවන් පළවෙනි ශ්‍රේණියේ පුස්තකාල සහකාරවරු දෙන්නෙක්, දෙවෙනි ශ්‍රේණියේ 3 දෙනෙක්. එතකොට ඒ ශ්‍රේණිය අනුව අපිට ඒවා ෆයිල් කරලා මේ ගොනු හදලා තියන්න පුළුවන්. මේ විදිහට මේ ක්‍රම 6ටම අපිට පුළුවන් අපේ මේ කාර්යාලයක ලිපි ගොනු කරන්නේ සිද්ධ කරන්න. ඒක තමයි මේ ප්‍රශ්නෙට මට දෙන්න තියෙන පිළිතුර. දැන් ඊළඟට අවසාන වශයෙන් මම යන්නම් මම කාලයක් ගොඩක් දුරට ගිහිල්ලා නිසා මේ තවත් කෙටි ප්‍රශ්න හතරක් මම සාකච්ඡා කරන්නම් මේ C2ත් ඔයගොල්ලන්ට මේ ලැබෙයි කියලා හිතෙන නැත්නම් අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඔයගොල්ලන්ට මේ පළවෙනි එක තමයි මේ දැන් අපි මධ්‍යගත කාරණයක් කළා විමධ්‍යගත කරණයක් කළා විමධ්‍යගත කරණේ මම හිතන්නේ අපි ගොඩක් දුරට ඒක සාකච්ඡා කළා. ඒතකොට විමධ්‍යගත කරණේ කියන එකේදී අපි කොහොමද සර් ඔව් කියන්නේ සර් 5S සංකල්පය හා 5M සංකල්පය ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. සර් ස්මාර්ට් සංකල්පය. ස්මාර්ට් හරි. මම ඒක පැහැදිලි කරන්න. මේක මම හිතන්නේ මේ කෙටි ප්‍රශ්න ඕගොල්ලන්ට කරගන්න පුළුවන් වෙයි. මම ඒක මොනවද කියලා කියන්නම් පොඩ්ඩක්. කෙටි ප්‍රශ්න ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. විමධ්‍යගත කරණේ පුස්තකාල වාර්ෂික වාර්තාව විධිමත් හා අවිධිමත් සංවිධාන ලේඛනයක ජීවන චක්‍රය මම හිතන්නේ මේ C2 මේ ඔයගොල්ලන්ගේ මේ level 2 එකේ නම් මේ 5S එක සඳහන් වෙලා නැහැ. ඒ තරම් දුරට මේ අනිත් සඳහන් වෙලා තිබුණාට ස්මාර්ට් කියන එකත් මම හිතන්නේ level 3 වලට අදාළ එකක්. මම සාකච්ඡා කරන්නයි ගැටලුවක් නැහැ. level 2 සිලබස් එකේ තියෙනවද ස්මාර්ට්? කරා අපට. කළාද? හරි. මම පැහැදිලි කරලා දෙන්නම් මේ දෙකම. මට විනාඩි 5ක විවේකයක් දෙන්න. විනාඩි 2ක් විතර. මම ඒක සාකච්ඡා කරන්න. මොකෝ ඔයා පටන් ගන්නකො මම ඊට පස්සේ අහන්න. හොඳද බලන්න.
ඊළඟට මම මේ 5S එක ගැන සාකච්ඡා කරන්නම්. මේ ඒකත් මම මේ පුස්තකාල වලට අදාළව මේ සාකච්ඡා කරන්නම්. මොකද ඕගොල්ලන් සාමාන්‍ය පොතක් කියවලා මේ හොයාගන්න පුළුවන් නේ. නමුත් පුස්තකාල වලට අදාළ වෙන්නේ කොහොමද කියන තමයි බලන්න ඕනේ. පළවෙනි එක තමයි මොකද්ද? මේ සීරි කියන එක. සීරි. මේකෙන් අදහස් වෙන්නේ අනවශ්‍ය දෙයින් අවශ්‍ය දේ වෙන් කරලා ගැනීම. ඒ වගේම එතනින් නවතින්නේ අනවශ්‍ය දේ ඉවත් කිරීම. ෂදේ ඉවත් කිරීම. මේන් අදහස් වෙන්නේ අනවශ්‍ය දේ අවශ්‍ය දෙයින් වෙන්කොට ගැනීම. අනවශ්‍ය දේ ඉවත් කිරීම. වෙන්කොට ගැනීම. අනවශ්‍ය දේ ඉවත් කිරීම. දැන් මේක ඇත්තටම පුස්තකාලවල අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මොකද්ද? වීඩින් කියන එක. නැත්තම් මේ අර පරණ පොත් අපි පුස්තකාලේ දැන්ට පරිහරණය වෙන්නේ නැති. පාඨක පරිහරණය කරන්නේ නැති පොත් පුස්තකාලයෙන් අයින් කරන්න ඕනේ. මොකද දැන් සමහර ගොඩක් වෙලාවට පොතක මේ අලුත් මේ වොලියුම් එක මේ අලුත් මේ සංස්කරණය ආවහම පරණ සංස්කරණය ඒක අවුට්ඩේට් වෙනවා. නැත්නම් ඒක යල්පන ගිය වෙනවා. ඒක අයින් කරන්න ඕනේ. සමහර ඒවා තියෙන හැම අයින් කරන්න බැරි ඒවාත් හැබැයි. එතකොට අපිට මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණියෙන් අහලා අපිට අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තීරණයක් ගන්න පුළුවන් පුස්තකාලේ පොත් පරිහරණය කරන අයගේ අපිට පුළුවන් මේ ලේබල් එකක් දාලා ඒ ලේබල් එකේ සඳහන් කරන්න. පරිහරණය කරනවා නම් අපි සීල් එකක් ගන්නවා. එතකොට යම් කිසි පොතක සීල් එක වැදිලා නැත්නම් අවුරුද්දක් හෝ දෙකක් අපිට මේ පොත ඉවත් කරන්න පුළුවන්. මොකද ඒක පරිහරණය කරන්නේ නැහැ කියලා. එතකොට එතෙන්දී අපි අනවශ්‍ය දේ අවශ්‍ය දේෙන් වෙන් කරලා අර අනවශ්‍ය දේ ඉවත් කරනවා. මොකද පුස්තකාලේට අලුතෙන් රාක්කවල ඉන්න නැතුව යන අලුතෙන් පොත් එනකොට. ඉතින් අර පාවිච්චි කරන්නේ නැති පොත් අයින් කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඒකට වීඩින් පොලිසි කියලා සමහර ආයතන වල තියෙනවා මේ පොත් බැහැර කිරීමේ ප්‍රතිපත්තිය. මේ යම්කිසි ප්‍රතිපත්තිය හරි හදාගෙන හරි අපි අනවශ්‍ය දේවල් ඉවත් කරන්න ඕනේ. දෙවෙනි එක තමයි සෙයිටන් කියන එක. ඒක ඇත්තටම මේ එතෙන්දි කරන්නේ මේ යම්කිසි දෙයක් පහසුවෙන් සොයාගත හැකි පිළිවෙලට සංවිධානය කිරීම. පහසුවෙන් සොයාගත හැකි පිළිවෙලට සංවිධානය කරමු. කවුරු කොහේ හරි පුස්තකාලයක පොත් රාක්කවලට දාන්නේ පුස්තකාලයට ලැබුණ දින පිළිවෙලට නම් ප්‍රයෝජනයක් තියෙනවද නැහැ. ඒක අනුපිළිවෙලක් නෙමෙයි. ලැබුණ අනුපිළිවෙල හරි. නමුත් අපි කරන්න ඕන එක විෂය අනුපිළිවෙලකට සංවිධානය කරන්න ඕනේ. ඒ විෂය අනුපිළිවෙල උනත් කෙනෙකුට තර්කානුකූලව පිළිගත හැකි. ඒ ඉස්සෙල්ලාම තර්කානුකූලව පිළිගත හැකි විෂය අනුපිළිවෙලක් හදුවේ කවුද? මෙල්වින් ඩිවි. එතකොට එයා තමයි මේ ඩිවි වර්ගීකරණය. ඊට පස්සේ නොයෙකුත් වර්ගීකරණ ක්‍රම ආවා. UDC කෝලන් නොයෙකුත් වර්ගීකරණ ක්‍රම ආවා. ලයිබියෝ ස්ට්‍රොංගස්. එතකොට මේ අන්න ඒක තමයි දෙවෙනි එක කියන්නේ පහසුවෙන් සොයා ගැනීම හැකි වෙන පිළිවෙලට සංවිධානය කිරීම. හරි. ඒක පුස්තකාලයේ කරනවා අනිවාර්යයෙන්. මොකද වර්ගීකරණ ක්‍රමය ඒක තමයි සංවිධානය. ඊළඟට තුන්වෙනි එක සෙයිසෝ. මේකෙන් අදහස් කරන්නේ වැඩබිම කාර්යාලය පිරිසිදුව සංවිධානාත්මකව තබා ගැනීම. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. අපි කාර්යාලය වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ පුස්තකාල කාර්යාලය වෙන්න පුළුවන්. පුස්තකාලයේ පාඨක සේවා අංශ වෙන්න පුළුවන්. වෙනත් අංශයක් වෙන්න පුළුවන්. මේ හැමතැනක්ම පිළිවෙලට පිරිසිදුව තියෙන්න ඕනේ. කාර්ය මණ්ඩලය යොදලා ඒ උදේ පාන්දර අතු ගාලා පුස්තකාලය විවෘත කරන්න ඉස්සෙල්ලා ඒව කරන්න ඕනේ. අතු ගාලා සංවිධානාත්මකව තියෙන්න ඕනේ. එතකොට කලින් දවසේ පොත් කියවලා පොත් දාලා ගියේවා මේ සූඩ තියෙනවා. අනිවාර්යෙන් පුස්තකාලය විවෘත කරන්න ඉස්සෙල්ලා අටමාටන විවෘත කරන්නේ ඒව රාක්කගත කරන්න ඕනේ. අන්න ඒක තමයි පිරිසිදුව මේ සංවිධානාත්මකව තබා ගන්නවා කියන්නේ. එතකොට කෙනෙකුට ආපු හැටි රාක්කෙන් පොත ගන්න පුළුවන්. මේ සූඩ දාලා තිබුණොත් හොයන්න වෙනවා. පොත් ඔක්කොම පාඨකයා ඇවිල්ලා මොකද කරන්නේ? අර මේසවල උඩ තියෙන පොත් ඇද බලනවා. ඉතින් ඒක නෙමෙයි ක්‍රමය. සංවිධානාත්මකව කියන්නේ අනිවාර්යෙන් පුස්තකාලය විවෘත කරන වෙලාවට කලින් දවසේ අර පාඨකයෝ කියලා දාලා තිබ්බ පොත්
මේ සුඩු දාලා තියෙච්ච පොත් රාක්කගත කරලා තියෙනවා. ඒක තමයි සංවිධානය. තුන්වෙනි එක. හතරවෙනි එක සෙයිකෙට්සු. සෙයිකෙට්සු. ඒ කියන්නේ කාර්යාල ක්‍රියාකාරකම් නිශ්චිත ක්‍රමවේදයකට හා ප්‍රමිතියකට අනුව දිගුකාලීනව කරගෙන යාම. කාර්යාල ක්‍රියාකාරකම් නිශ්චිත ක්‍රමවේදයකට හා ප්‍රමිතියකට අනුව දිගුකාලීනව කරගෙන යාම. කාර්යාල ක්‍රියාකාරකම්. දැන් කාර්යාල ක්‍රියාකාරකම් තමයි සූචීකරණය, වර්ගීකරණය. මේවා යම්කිසි නිශ්චිත ක්‍රමවේදයකට අපි සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ටික දවසක් ඩිවි වර්ගීකරණය කරලා ඊට පස්සේ UDC වර්ගීකරණය කරලා තව කාලයකට පස්සේ ලයිබ්‍රරි ඔෆ් කොංග්‍රස් කරලා එහෙම කරලා හරියන්නේ නැහැ. මොකක් හරි එකක් තෝරගෙන දිගට මේ ක්‍රමය අනුගමනය කරන්න. ප්‍රමිතිය. අපි AACR2 කියනවා අපි මේ යම්කිසි සූචීකරණයේදී අනුගමනය කරන ක්‍රම. දිගට මේ ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි ඒ දිගු කාලීනව කරගෙන යනවා කියන්නේ. යම්කිසි නිශ්චිත ක්‍රමවේදයක්. ඒවා අපි ලියලා තියන්න ඕනේ. ඒව ක්‍රියාපටිපාටි සඳහන් කරලා තියෙන්න ඕනේ මේ විදිහටයි කරන්නේ. සමහර පොත් තියෙනවා විෂයන් දෙකකින්. ඒ පොතේ විෂයන් දෙකක් සාකච්ඡා. අපි ඒකට පොත දාන්න පුළුවන් එක තැනකටයි. ඒතකොට අපි කලින් නිශ්චිත ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. අපි මොන විෂයයටද ප්‍රමුඛත්වය දෙන්නේ. ඒතකොට පොත රාක් කියන්නේ අපි මුලින් නිශ්චිත කරගත්ත විෂයට. ඒතකොට ඒක තමයි ක්‍රමවේදය. හරි. ඒක එතකොට වෙන පුස්තකාලයක කෙනෙක් ආවත් ඒ ක්‍රමය අනුගමනය කරන්න. සමහර මේ කතුරුවරු ඉන්න නම් දෙක තුන පාවිච්චි කරන අය. ඉතින් අපි නිසි ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. අපි දාන්නේ මෙයාගේ මුලින්ම මෙයා සඳහන් කරපු නම. එහෙම නැත්නම් දැනට භාවිතා කරන නම. එහෙම නැත්නම් මෙයාගේ ජනප්‍රිය නම. මොකක් හරි අපි මේ ක්‍රමවේදයක් හදාගෙන ඒක අපි තීන්දුව කරලා කොහේ හරි සටහන් කරලා තියෙන්න ඕනේ. ඒ සටහන් කරලා තියෙන එකට කියන ඔතොරිටි ෆයිල්. ඒ ඔතොරිටි ෆයිල් එකේ තියෙන්න ඕනේ. අපි දැන් අර කලල්ලැල්ලේ ආනන්ද සාගර KS කියලාද කලල්ලැල්ලේ ආනන්ද සාගරද සාගර පලන්සූරියද ඒ මොකක්ද එයාට අපි පුස්තකාලයේදී පාවිච්චි කරන නම මේ අපි සංලේඛ හදද්දි ඒවා අපි ස්ථිරව සටහන් කරලා කොහේ හරි තියෙන්න ඕනේ. ඒක තමයි ඔතොරිටි ෆයිල් කියන්නේ. ඒ විදිහට අන්න ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක තමයි ප්‍රමිතීන් නැවත නැවත විමර්ශනය කොට පවත්වාගෙන යාම. ප්‍රමිතීන් නැවත නැවත විමර්ශනය කොට පවත්වාගෙන යාම සහ එමගින් කාර්යාල විනය පවත්වාගෙන යාම. ප්‍රමිතීන් නැවත නැවත දැන් අපි ACR2 නම් අපි ඒක නැවත නැවත විමර්ශනය කරලා බලලා ඒක අපි පවත්වාගෙන යනවා. කියන්නේ අපිට ඒකෙන් වෙන් වෙන්න බෑ. වෙනස් වෙන්න බෑ. ඩීවියේට් වෙනවා කියලා කියන්නේ. අපි ඒකෙන් ඩීවියේට් වෙලා අපිට ඕන ඒවට යන්න බෑ. අපි ඒක තුල අපි එල්බගෙන ඉන්නවා. එතකොට එතකොට තමයි කාර්යාල විනයක් තියෙන්නේ. අපි යම් කිසි දෙයක් මේ නැවත නැවත විමර්ශනය කරලා ඒක නැවත ඒ විදිහටම පවත්වාගෙන යනවා. එතකොට තමයි කාර්යාල විනයක්. නැත්නම් අපිට ඕන දේවල් කරන්න කිව්වොත් ඒ කාර්යාල විනයක් නෙමෙයි. අපි එක දවසක් එක විදිහකට වැඩ කරනවා, අනිත් දවස් අනිත් විදිහට වැඩ කරනවා. එතකොට පුස්තකාලයේදී වෙනස් වුණාම තව ඒක නට ඕන විදිහට වැඩ කරනවා. බෑ එහෙම බෑ. හැම දෙයකම ස්ථිරත්වයක්. නැත්නම් අපි පිළිගත්ත දෙයක් තියෙන්න ඕනේ. ඒ පිළිගත්ත දේ දිගටම පවත්වාගෙන යන්න ඕනේ. පැහැදිලිද? ඔය පහ තමයි 5S කියන එකෙන් අදහස් කරන්නේ. මම පුස්තකාල වලින්ම පැහැදිලි කළා. ඒතකොට ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. හොඳට මතක තියාගන්න පුළුවන්. හරි සර් thank you sir. ඔව් ඊළඟට දැන් ඔයගොල්ලන් කිව්ව අනිත් ඉල්ලීම තමයි මොකද්ද අර ස්මාර්ට් කියන එක. ස්මාර්ට්. ඒකත් හරිම පැහැදිලි. ස්මාර්ට් කියන ඒ අකුරු පහ මතක තියාගත්තාම ඔයගොල්ලන්ට ආයේ වර්ග පහ හදා ගන්න පුළුවන්. නැත්නම් ඒ පහ හදා ගන්න. එතකොට මේ මොකද්ද මේ ස්මාර්ට් කියන්නේ? දැන් ස්මාර්ට් කියලා කියන්නේ ඇත්තටම මේ යම්කිසි ආයතනයක වෙන්න පුළුවන්. මේ අපි යම්කිසි ආයතනයක මොකක්ද සැලසුම් කරනවා. නැත්නම් සැලසුම් උපාය මාර්ග ඒවා අවසාන ඉලක්කයක් අපේ තියෙනවා. එතකොට ඒ ඉලක්කයෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණ. එනරි අරමුණ හරි අපි ඉටු කර ගන්නවා මොකක් හරි. එතකොට ඒ යම්කිසි අරමුණ අපි මේ ආයතනයේ අපේක්ෂා කරන ලබන ප්‍රතිඵලයක්. ඒ කියන්නේ මේකයි අපේ අරමුණ. දැන් අපි හිතමු මේ යම්කිසි නිෂ්පාදන ආයතනයක් සබන් කර්මාන්තශාලාවක් කියමු. ඒගොල්ලන්ගේ අරමුණ වෙන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සබන් නිෂ්පාදකයා වීම. ඒක තමයි අරමුණ. එතකොට ඒගොල්ලෝ බලන්න ඕනේ මේ සබන් විතරක් නෙමෙයි මේ සබන් ආශ්‍රිත සියලුම නිෂ්පාදන මේ ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කරන්න ඕනේ. ඒක අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ඕනේ. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ මේ කරන්න ඕනේ. මේ එකක් වැඩක් කරලා බෑ. ඒකට කාර්ය රැසක් තියෙනවා. ඒ කාර්ය රැසම එක්කව කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේ වැඩේ කරද්දී ඒගොල්ලන්ට මේ ලක්ෂණ පහක් නැත්නම් ස්මාර්ට් ලක්ෂණ පහක් මේ පැහැදිලි කරලා තියෙනවා. පළවෙනි ස්මාර්ට් ලක්ෂණය තමයි ස්පෙસિෆික් කියන එක. ස්පෙસિෆික් කියන එකට සිංහල වචනේ මේ නිශ්චිතතාව. නිශ්චිතතාව. ඉතින් හරියට නිශ්චිත වෙන්න ඕනේ.
ඒ කියන්නේ මෙතෙන්දි කියන්නේ මොකද්ද? ඉටු කරගත යුතු අරමුණ පැහැදිලි හා නිශ්චිත විය යුතුයි. මේ ඉටු කරගත යුතු අරමුණ පැහැදිලි හා නිශ්චිත විය යුතුයි. ඒ නිශ්චිතතාවය කියලා සලකනවා. දැන් ස්පෙસિෆික්. ඒ කියන්නේ අපි හිතමු අපි සබන් නිෂ්පාදන කර්මශාලාවක් නම් අපේ අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සබන් නිෂ්පාදකයා වීම. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉටු කරගත යුතු අරමුණ. දැන් ඒ අනුව තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. දැන් මේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එක නැත්නම් මේ අරමුණ මේ යථාර්ථයක් කියන්නේ මේ ඒක සර් අපි උදාහරණයක් පුස්තකාලෙත් එක්ක සාකච්ඡා කරමු. පුස්තකාලය අපිට කියන්න පුළුවන් මේ අපිට අවශ්‍යයි අපි හිතමු මේ අපේ පුස්තකාලය මේ නීති සම්බන්ධ පුස්තකාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීති පුස්තකාලය වීම. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීති පුස්තකාලය බවට පත් වීම. ඒක තමයි අපේ අරමුණ. හරි. ඒ කියන්නේ නීතිය සම්බන්ධ ඕනම දෙයක් අපි ගාව තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ අපි තමයි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රමුඛතම නීති පුස්තකාලය. හරි. ස්තුතියි ඒගොල්ලෝ මේ ඒ විදිහේ මේ ප්‍රශ්නයක් ඇහුවට මොකද මට ඒකට ගෙලින්ම පුස්තකාල වලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔන්න අරමුණ තමයි මොකද්ද? ඒ නීති පුස්තකාලයක් ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීති පුස්තකාලය බවට පත් වීම. හරි. ඊළඟට දෙවෙනි එක M වලින් කියන්නේ. M කියන්නේ measurable. මනින්න පුළුවන්. measurable මනින්න පුළුවන්. මේ අරමුණ මේ ප්‍රමාණාත්මක වශයෙන් මනින්න පුළුවන්. ඒ ලාභදායීත්වය 100%කින් වැඩි කිරීම කියලා තියෙන්නේ. අපිට ඒකට කියන්න පුළුවන් පුස්තකාලයේ මේ සම්පත් නැත්නම් මේ පුස්තකාල ද්‍රව්‍ය 100%කින් වැඩි කිරීම. ඒ කියන්නේ පොත් තියෙනවා නම් 100ක් ලබන අවුරුද්දේ 110යි. පොත් 10000ක් තියෙනවා නම් ලබන අවුරුද්දේ 10000 මේ 11000යි. හරි. තව 1000ක් වැඩි කරගන්න. එතකොට අන්න ඒක තමයි අරමුණ. මේක ප්‍රමාණාත්මක මැල්ල කියන්න පුළුවන් නේ. කෙනෙකුට මැල්ල බලන්න පුළුවන්. 10000ක් වැඩි කරලා 11000යි. හරි. එහෙනම් 110ක් වැඩි වෙලා. සර් සර් පාඨකයන් වැඩි කර ගැනීම වෙන්නත් පුළුවන්. ඒකත් කියන්න පුළුවන්. ඒකත් අරමුණ. පාඨකයෝ මේ ප්‍රමාණය 110යි වැඩි කර ගැනීම. ඊළඟට A වලින් කියනවා. A මොකද්ද? achievable. යම් කිසි අරමුණක් මේ සේවකයන්ට ළඟා කරගත හැකි විය යුතුයි. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි කරන්න පුළුවන් දෙයක් කියන්න ඕනේ. achievable කියන්නේ ඒකයි. අපි කළ හැකි දෙයක් කියන්න ඕනේ. අපිට කරන්න බැරි දේවල්. අපි තුමු අපේ පාඨකයන් 150කින් වැඩි කර ගැනීම. අපිට කවුරුකින් කරන්න පුළුවන් බෑ. ඉතින් ඒකෙන් හින්දා අපි කවදාවත් ඒ වගේ ඒවා ටාගට් දාන්න හොඳ නැහැ. නැත්නම් ඒ වගේ අරමුණු අපි ඉලක්ක කරන්න හොඳ නැහැ. ඒ වගේ අරමුණු ඉලක්ක කරන්න හොඳ නැහැ. අපිට 110ක් කියලා කියන්න පුළුවන්. ඉතින් 110ක් කිව්වම 105ක්වත් වුණොත් අපිට අපි යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා. ඒක නිසා අපි කරන්න පුළුවන් දේවල් දෙන්න තමයි කතා වෙන්නේ ඕනේ. ඒක තමයි achievable කියන්නේ. අරමුණු ළඟා කර අරමුණු සේවකයන් ළඟා කරගත හැකි වේ. ඊළඟ realistic R කියන්නේ realistic යථාර්ථවාදී. ඒ කියන්නේ දැන් අපි කියනවා නම් අපේ ලාභයේ 100ක් වැඩි කරගන්න ඕනේ කියලා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. 100 ඒක realistic නෙමෙයි. නැත්තම් ඒකෙන් ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැහැ. එහෙම කිව්වට අපිට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක යථාර්ථවාදී නෙමෙයි. ලාභයේ 100ක් වැඩි කරගන්න අපේ පුස්තකාල සම්පත් ප්‍රමාණය 100කින් වැඩි කරගන්න ලබන අවුරුද්ද වෙනකොට ඒවා යථාර්ථවාදී නෙමෙයි. එතකොට යම්කිසි යථාර්ථවාදී රියලිස්ටික් වෙන්නේ ඒ ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඊළඟට අවසාන එක තමයි T time bound. නැත්නම් time frame. ඒ කියන්නේ යම්කිසි අරමුණක් සඳහා යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අපි මේ පුස්තකාලේ මේ කියවීමේ රුචිය හොඳටම අඩු වෙලා. නැත්නම් පාඨකයෝ හොඳටම අඩු වෙලා. දැන් එතකොට අපි මේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ කියවීමේ රුචිය වැඩි කරන්න. එතකොට අපි මේ කියවීමේ රුචිය වැඩි කරන්න අපි යම්කිසි වැඩසටහනක් අපි ක්‍රියාත්මක කළොත් අපිට ඕක ඒ ක්‍රියාත්මක කරපු දවසින් ප්‍රතිඵල ලැබෙනවද? මාස 3කින් ලැබෙනවද? 6කින් ලැබෙනවද? සමහර අවුරුද්දක් වෙන්න පුළුවන්. ඒක නැත්නම් ඊටත් වැඩි කාලයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒකට යම්කිසි ටයිම් ෆ්‍රේම් එකක් දෙන්න ඕනේ. යම්කිසි අපි මේ අරමුණක් ඉෂ්ට කරගන්න අපිට ඒ සඳහා අපි සාධාරණ කාලයක් අපි දෙන්න ඕනේ. අන්න ඒක තමයි ටයිම් ෆ්‍රේම් කියන්නේ. මොකද අපි දැන් අපේ මේ පාඨක රුචිය වැඩි කරන්න අපි නොයෙකුත් දේවල් කරනවා. අපි කියනවා බුක් රිවිව් එකක් ලියලා යවන්න අපි තෑගි දෙනවා. එහෙම නැත්නම් මේ හොඳම පාඨකයා තෝරනවා. ඒ කියන්නේ වැඩිම පුස්තකාලේ පරිහරණය. ඒ වගේ නොයෙකුත් අපිට ක්‍රම වේද යොදා ගන්න පුළුවන් මේ පාඨක රුචිය වර්ධනය කරන්න. එතකොට අන්න ඒ ක්‍රම එතකොට අපි ප්‍රතිඵල ලැබෙන්න කල් යනවා. ඔන්න ඕක තමයි ස්මාර්ට් කියන එකේ අදහස් කරන ඔය පහ. පැහැදිලිද ඔය ටික? හරි thank you. තවත් මොනවා හරි අවශ්‍යද ඔයගොල්ලන්ට? මම හිතන්නේ කාලය නම් ගොඩක් දුරට ගිහිල්ලා තියෙනවා. තව දේශනෙකුත් තියෙනවා නේද මීළඟට? ඉතින් මේ
ඕගොල්ලන්ට මොනවා හරි තව අවශ්‍ය නම් මම නැවතත් මගේ දුරකථන අංකය කියන්නම් 071යි පසු සම්බන්ධ වෙච්ච අයට 071යි 832යි 0යි 868 මේ තවත් එක්කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා මේ නිරෝෂා දම සර් අපි සර් සම්බන්ධ වුණේ දෙවෙනි ප්‍රශ්නේ ඉවරුණාට පස්සේ අපිට 1 2 ආපහු අහගන්න පුළුවන්ද? පුළුවන් කාලේ තියෙනවා නම් මට පුළුවන් ඒක ගැටලුවක් නෑ මම කියලා දෙන්න මේ 1 2 පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ සර් කරන්න හොඳ. හරි මම අතර මුලින්ම සාකච්ඡා කළේ මේ හෙන්රි ෆයෝල්ගේ මේ කළමනාකරණ න්‍යායන්. ඒවා මේ ඒ පුද්ගලයා නැත්නම් ඒ විද්වතා මේ විශ්ව මූලධර්ම 14ක් ඉදිරිපත් කරා. ඉතින් ඕගොල්ලන්ගේ 14න් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද 14ම ලියන්න බෑ. කෙටි ප්‍රශ්නයකට නම් කොහොමවත් ලියන්න බෑ. දිග ප්‍රශ්නයකට වුණත් මොකද අපි ඒ ප්‍රශ්න කොටස් දෙකකට දෙනවා. එකක් තමයි මේ මූලධර්ම පැහැදිලි කරන්න කියන්නේ. අනිත් එක පුස්තකාල සඳහා යොදා ගන්න ආකාරය. එතකොට දැන් ඒක ඇත්ත වශයෙන්ම ඕගොල්ලෝ මේ හිතලා ලියන්න ඕන ප්‍රශ්නයක්. ඉතින් මෙතෙන්දි මට කරන්න පුළුවන් උදව්ව තමයි මට පුස්තකාල ක්ෂේත්‍රයෙන් උදාහරණ කිහිපයක් අරගෙන මේ මම පහක් පැහැදිලි කළා. එතකොට ඒ හෙන්රි ෆයෝල් විද්වතාගේ මේ කල්පනාකරන මූලධර්ම විශ්ව මූලධර්ම 14න් පළවෙනි එක තමයි ශ්‍රම විභජනය කියන එක. ඒ ශ්‍රම විභජනය කියන්නේ විශේෂීකරණය. ඒ විශේෂීකරණය තුලින් මේ අදාළ මේ කාර්ය මොකක් හරි ඒ කාර්ය වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන් ශ්‍රම විභජනය තුලින්. පුස්තකාල ක්ෂේත්‍රයෙන් උදාහරණයක් අරගෙන තියෙනවා. දැන් පුස්තකාල ක්ෂේත්‍රයේ අපි මේ අංශවලට බෙදලා තියෙනවා පුස්තකාලය. පුස්තකාල ද්‍රව්‍ය අයත් කර ගැනීම අංශය. අයත් කර ගන්නවා ගම මිලදී ගන්නවා වෙන්න පුළුවන්, ත්‍යාග වශයෙන් ලබා ගන්නවා වෙන්න පුළුවන්, හුවමාරු වශයෙන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. පුස්තකාල ද්‍රව්‍ය ගම පොත් වෙන්න පුළුවන්, සංග්‍රහ වෙන්න පුළුවන්, ද්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යම ඒවා අයත් කර ගැනීම අංශය. එතකොට ඊළඟට තියෙනවා සැකසුම් කිරීමේ අංශය. ඒ කියන්නේ සූචිකරණ හා වර්ගීකරණ අංශය. පාඨක සේවා අංශය තියෙනවා. අලුතෙන් තියෙන පරිගණක අංශය. එතකොට දැන් ලොකු පුස්තකාලවල තියෙන පුස්තකාලයේ සංරක්ෂණය කිරීම අංශය. එතන මේ හැම අංශයකටම මේ යොදවලා ඉන්න කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ට විශේෂ පුහුණුවක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක් තියෙනවා. සහජයෙන් ඒ පුද්ගලයෝ ඒ කටයුතු වලට දක්ෂ නම් අන්න ඒ පුද්ගලයෝ ඒකට දාන්න ඕනේ. අන්න ඒක තමයි ශ්‍රම විභජනය. නැත්නම් විශේෂීකරණය කියලා කියන්නේ. ශ්‍රම විභජනය. පැහැදිලිද ඒක? හරි සර්. ඊළඟට දෙවෙනි එක තමයි අධිකාරිය. අධිකාරිය කියන්නේ යටත් අයහට නියෝග දීමට කළමනාකරුවන්ට ඇති අයිතිය. යටත් අයහට නියෝග දීමට කළමනාකරුවන්ට ඇති අයිතිය. එතකොට දැන් පුස්තකාලයේ කළමනාකරු කියන්නේ පුස්තකාලාධිපති එහෙම නැත්නම් ප්‍රධාන පුස්තකාලාධිපති. එතකොට මොකක්ද එයාට තියෙන අයිතිය? යටත් අයට බලය නියෝග දෙන්න. දැන් එයාට පුළුවන් තමන් යට තියෙන සහකාර පුස්තකාලාධිපතිවරුන්ට පුස්තකාල ඕනම කෙනෙකුට නියෝගයක් දෙන්න. ඒ බලය තියෙනවා. දැන් උදාහරණයක් ලෙස පොත් ඇනවුම් කිරීමේදී අපි ඒ අංශයේ සහකාර පුස්තකාලාධිපතිවරුන් ඉදිරියට අනුම් කරන්න දෙන්නේ. අපි කියනවා මේවා තමයි මේ පුස්තකාලයේ වැදගත් විෂයන්. එහෙම නැත්නම් වැඩි ඉල්ලුමක් තියෙන විෂයන්. මේ විෂයන් වලින් පොත් 70ක් ගන්න. අන්න ඒක තමයි අපි එයාට දෙන්න නියෝගය. ඒතර පුස්තකාලය විවෘත කර තබන වේලාව. තා පැයකින් නැත්නම් පැය දෙකකින් දීර්ඝ කරන්න. ඒතර ඒ පුස්තකාලාධිපති තමයි නියෝගය දෙන්නේ. අර ඒ අංශය අය වල විදිහට තීරණ ගන්න. ඒක තමයි මෙතෙන්දී අපි පුස්තකාලේ අපි අධිකාරිය කියලා කියන්නේ. ඒතර ඕනම ආයතනයකට වළංගුයි පුස්තකාලයට සම්බන්ධයෙන් උදාහරණයක් මම කිව්වේ. ඊළඟ තුන්වෙනි එක විනය. ඔව්. විනය. ආයතනයක සෑම මට්ටමකම අය විසින් පිළිපැදිය යුතු නීති රීති තියෙනවා. ඒවට ගරු කරලා අපි කටයුතු කරන්න ඕනේ. උදාහරණයක් කියනවා නම් පුස්තකාලයට සේවයට වාර්තා කිරීමේදී නියමිත වේලාවට සේවයට වාර්තා කරන්න ඕනේ. නියමිත වේලාවට වෙනකන් අපි කාර්යාලයට රැඳිලා ඉන්න ඕනේ. නියමිත වේලාවෙන් පිට කාර්යාලයට යන කාර්යාලයෙන් එළියට යනවා නම් ඒ සඳහා තියෙනවා බැහැර යාමේ ලේඛන. ඒක අත්සන් කරලා ඉහළ නිලධාරියගෙන් පූර්ව අනුමැතිය ගන්නවා. මේවා තමයි මේ විනය. හරිද? ඊළඟ හතරවෙනි එකට යනවා. විධාන දීමේ ඒකීයත්වය. ඒ කියන්නේ මේ එක් ප්‍රධානියෙකුට පමණයි අපි වග කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් පුස්තකාල මේ ඒක නම් පුස්තකාලේ එක් සේවකයෙක් ඉන්නවා. එයා පොත් ඇනවුම් කිරීමේ අංශය. වැරදීමකින් එක පොතක් දෙවරක් ඇනවුම් කරලා. එතකොට ඒක එයා අතින් සිදුවෙච්ච අත්වැරද්දක් නැත්තම් එයා අතින් නොසලකිලිමත්කමින් සිද්ධ වෙච්ච වැරද්දක්. එතකොට එයා ඒකට වග කියන්න ඕනේ ඒ අංශේ බාර සහකාර පුස්තකාලාධිපතිට. ඒක තමයි කෙනෙකුට වග කියනවා. ඒක හතර. ඊළඟ පස්වෙනි එක මෙහෙයවීමේ ඒකීයත්වය. මෙහෙයවීමේ ඒකීයත්වය කියන්නේ මේ අපිට යම් දෙයක් ළඟා වීමට
යම් කිසි අරමුණක් වෙන්න පුළුවන්. ඒකට ළඟා වීම සඳහා ආයතනික තිබිය යුතු පැහැදිලි ප්‍රතිපත්තියක්. දැන් උදාහරණයක් හැටියට මේ අපි නීතිය සම්බන්ධ පුස්තකාලයක් ගමු. ඒ නීතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ පළ කරන සියලුම ප්‍රකාශන අපේ පුස්තකාලයට අයත් කරගන්නවා කියලා අපි ප්‍රතිපත්තියක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒ ප්‍රතිපත්තිය හැමෝම පිළිලා ඉන්න ඕනේ. මේකේ නම ඒ ප්‍රතිපත්තිය පිළිලා ඉන්න ඕනේ. අපි අලුතෙන් පොතක් දැක්කොත් මේ නීති ශාස්ත්‍රයෙන් පළ වෙලා තියෙනවා. අපි එතකොට ඒ අංශය දැනුවත් කරගන්න ඕනේ. ඒකයි අපි ඒ කීයත්වයක් තියෙන්න ඕනේ. හැමෝගෙම ඒ සිතුවිල්ල තියෙන්න ඕනේ. මේකයි ප්‍රතිපත්තිය ඒ අනුව පිළිගන්නවා. ඒකයි මෙහෙවි ඒ කීයත්වය කියලා කියන්නේ. ඒක තමයි මම සාකච්ඡා කරපු පළවෙනි ප්‍රශ්නේ. මම සාකච්ඡා කරපු දෙවෙනි ප්‍රශ්නේ තමයි පීටර් ඩ්‍රකර් ඉදිරිපත් කරපු කළමනාකරණ න්‍යාය. ඒක පුස්තකාල සඳහා යොදාගත හැකි ආකාරය. එලින්ම ඒ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට මේ මුලින්ම පොඩ්ඩක් ඇහුන්නේ පීටර් ඩ්‍රකර් ඉදිරිපත් කළ ඩ්‍රකර් ඉදිරිපත් කළ කළමනාකරණ න්‍යාය පුස්තකාල සඳහා යොදාගත හැකි ආකාරය සාකච්ඡා කරන්න. හරිද? එතකොට මෙතෙන්දී අපි කරුණු පහක් සාකච්ඡා කරලා තියෙනවා. එකක් තමයි ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු දේ තීරණය කිරීම. ඒ කියන්නේ උදාහරණයක් ලෙස මේ නීතිය පිළිබඳව මේ ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන සියලු පොත් මිලදී ගැනීම තමයි ඉලක්කය. එතකොට ඒ ඉලක්කය සපුරා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම ජාතික ග්‍රන්ථ නාමාවලියේ සෑම කලාපයක්ම ලබා ගන්න ඕනේ. අර ලබාගෙන ඒ නීතිය සම්බන්ධ සියලුම ප්‍රකාශන අපි ඒ පිළිබඳව ග්‍රන්ථ විද්‍යාත්මක තොරතුරු හොයාගෙන අපි ඒවා මිලදී ගන්න ඕනේ. මීට අමතරව අපිට පුළුවන් පොත් ප්‍රකාශකයෝ පුවත්පත්වල පළ කරන වෙළඳ ග්‍රන්ථ නාමාවලි. එහෙම නැත්නම් මුද්‍රිත වෙළඳ ග්‍රන්ථ නාමාවලි. මේවා මේ අපි පොත් ප්‍රකාශකයන්ට දැනුම් දුන්නාම ඒගොල්ලෝ අපිට ඒවනවා පුස්තකාලවල නොමිලේ. ඒතකොට ඒවා පළ වෙන ග්‍රන්ථ මේ පිළිබඳ විස්තර. ඒතකොට පොත් පත්තරවල පළ වෙන ග්‍රන්ථ විචාර. ඒවා සියලු දේවල් පරිහරණය කරලා අපිට ඒ අලුතින් පුස්තකාලයට ඒවා ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. ඊළඟ දෙවෙනි එක. කාර්ය විග්‍රහ කොට අවශ්‍ය පුද්ගලයන් තෝරා ගැනීම. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් පුස්තකාලයේ පොත් වර්ගීකරණය, ඒ වගේම සූචිකරණය. මේ කාර්යයට අදාළ සියලුම ක්‍රියාපටිපාටි අපි විස්තර කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා පුස්තකාලයක පොත් වර්ගීකරණය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පොතේ මේ පෙරවදන කියවන්න ඕනේ. එතකොට ඒ ක්‍රියාපටිපාටියක්. එතකොට ඒ වගේ මේ ක්‍රියාපටිපාටි ගණනාවක් තියෙනවා වර්ගීකරණයේ කටයුතු සම්පූර්ණ කරන්න. එතකොට ඒ හැම එකටම අපිට මේ බලන්න ඕනේ ඒ සඳහා මේ පළපුරුද්ද තියෙනවද? පුහුණුව තියෙනවද? එහෙම පළපුරුද්ද පුහුණුවක් නැත්තම් ඒ පුද්ගලයෝ අපි පුහුණු කරලා තමයි මේ කාර්යයට අපි යොදවන්නේ. ඒක කාර්ය විග්‍රහ කරලා මේගොල්ලන්ට දෙන්න ඕනේ. මේකයි මේ කරන්න ඕන වැඩේ කියන එක. ඒක තමයි දෙවෙනි එක. ඊළඟ තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි කාර්ය මැනීම හා මිනුම් දඩු සැකසීම. දැන් පුස්තකාලයේ යම් කිසි කාරණයක් උදාහරණයකට අපි වර්ගීකරණය හා සූචිකරණයම ගමු. එතකොට ඒකට අදාළ සියලුම උපකාරයන් අපි නම් කරන්න ඕනේ. අපි සමහරලාට පෙරවදන කියවන්න ඕනේ. ඊට පස්සේ මේ සමහර වෙලාවට පුස්තකාලේ මේ පොතේ මේ තියෙන පටුණු පිටුවක්. ඒ පටුණු පිටුව කියවුවහම තවත් තේරෙනවා මොකද්ද මේ විෂය මොකද්ද අනුවිෂයන් මොනවද මොකේද වර්ගීකරණය. ඒ විදිහට අපිට නොයෙකුත් අපිට හදා ගන්න පුළුවන් මේ පොතක් වර්ගීකරණය කරන්න තියෙන පියවරවල්. ඒවා අපිට ඒවා සියලුම ඒවා අපිට අනුව අපිට තීරණය කරන්න පුළුවන්. මේ මෙන්න පෙරවදන. මේ පෙරවදන පිටු තුනක් තියෙනවා. එතකොට මේ පිටු තුන කියවන්න මෙච්චර කාලයක් යනවා. එතකොට පටුන පිටු මෙච්චරක් තියෙනවා. එතකොට පටුන කියවන්න මෙච්චර වෙලාවක් යනවා. එතකොට ඒ අනුව අපිට මිනිමුම් දණු හදා ගන්න පුළුවන් මේ වැඩේට මෙච්චර කාලයක් යනවා. එතකොට එක පොතක් වර්ගීකරණය කරන්න මෙච්චර වෙලාවක් යනවා. එතකොට ඒ අනුව අපිට පොත් 50ක් පුස්තකාලයට ලැබුණොත් අපිට මිනිමුම් දණ්ඩක් හදා ගන්න පුළුවන්. මේ පුද්ගලයාට මේ වැඩේ කරන්න මෙච්චර කාලයක් යනවා. එතකොට අපිට සේවකයෙක් හිග වෙනවා නම් මේ ඒකට තවත් අමතර සේවකයෙක් දාන්න පුළුවන්. මේ පුද්ගලයාට ගොඩක් කාලෙ ඉතුරු වෙනවා. මේ පුද්ගලයාට මේ වර්ගීකරණයේ සූචිකරණයට අමතරව තව වෙනත් වැඩක් දෙන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ කාර්ය මැනීම හා මිනිමුම් දඬු සැකසීම තුළින් පුස්තකාලයේ කාර්යක්ෂමව පවත්වාගෙන යන්න පුළුවන්. හතරවෙනි එක. පෙළඹවීම හා sannivedana ජාලයක් සැකසීම. දැන් පුස්තකාලයේ තියෙන ඉන්න සියලුම සේවකයෝ මේ තමන්ට අයිති කාර්යය කැමැත්තෙන් මනාව උද්‍යෝගී ඉටු කිරීම සඳහා අපි පොළඹව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ යම් කිසි පුද්ගලයෙකුට කාර්යයක් පැවරුවම ඒ පුද්ගලයා කැමැත්තෙන් කරනවාද? සමහරවිට අපිට ඒක පුද්ගලයෙකුට යම් කිසි වැඩක් පැවරුවම ආය මතක් කරන්න වෙනවා. අර වැඩේ කළාද? මේ වැඩේ කළාද? මේක ඉවරද? කවද්ද ඉවර වෙන්නේ? මොකද පරක්කුව? ඕව අහන්න සිද්ධ වෙන්න ඕනේ. එතකොට අන්න ඒ සඳහා අපි ඒගොල්ලන්ට දිරිමත් කරවන්න ඕනේ. ඒකට තියෙන ක්‍රම ගණනාවක්. දිරිදීමනා දෙන්න පුළුවන්. වැටුප් වර්ධක දෙන්න පුළුවන්. සේවය ඇගයීම් ලිපි පෞද්ගලිකකරණයට දාන්න පුළුවන්. ශිෂ්‍යත්ව පිරිනමන්න පුළුවන්. වසර අවසානයේ විනෝදිතාරික අරගෙන යන්න පුළුවන්. හොඳම සේවකයා තෝරන්න පුළුවන්. මේ විදිහට අපිට යම් කිසි විදිහක පෙළවීමක් කරන්න පුළුවන්. ඊට අමතරව sannivedana ජාලයක් හදන්න පුළුවන්. සේවකයෝ අතර
අපිට ඒගොල්ලන්ට සේවකයෝ අතර ඕනනම් ඊමේල් සිස්ටම් එකක් හදන්න පුළුවන්. හදලා ඒ සේවකයෝ අතර ඒගොල්ලන්ගේ දැනුම බෙදා ගන්න මේ ක්‍රමයක් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මීටින් තියලා මේ සංනිවේදනය ඇති කරවන්න පුළුවන් මේගොල්ලෝ අතර. එතකොට අර යම් කිසි දෙයක් මේ නොතේරෙන සේවකෙක් අර මේ පිළිබඳ අත්දැකීමක් තියෙන සේවකෙක්ගේ ඒ පිළිබඳ මේ එයා අධ්‍යයනයක් කරනවා. එතකොට හොඳ සංනිවේදන ජාලයක් හැදෙනවා එතන. ඒක තමයි හතරවෙනි එක. පස්වෙනි එක සේවකයන්ගේ දැනුම. දැන් පුස්තකාලයේ සේවය කරන සියලු දෙනාම මේ දැනුමින් යාවත් කාලින. අපි හිතනවා මෙයා හොඳයි. මෙයා මේ පුස්තකාල සංගමයේ අවසාන පරීක්ෂණය සමත් වෙලා ඇවිල්ලා ඉන්නේ කියලා අපි යාව ඒ ස්ථානයේ යම් කිසි දැනග රාජකාරීට යොදලා යාට එහෙම ඉන්න ආරිනවා. වැඩක් වෙනවද නැහැ. මොකද අලුතෙන් දැනුම බිහි වෙනවා. එතකොට අපි ඒවා යාවත් කාලින කරන්න ඕනේ. ඒ සඳහා අපිට නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ ක්ෂේත්‍රයේ නියුතු අයව මේකට සම්බන්ධ කරවන්න. ඒකේ යම් යම් අපිට පුළුවන් මේ වෙනත් ආයතන වල ඉන්න මේ ක්ෂේත්‍රයේ අය ගෙන්නලා සම්මන්ත්‍රණ තියන්න පුළුවන්. වැඩමුළු තියන්න පුළුවන්. කෙටි කාලීන පාඨමාලාවල් තියන්න පුළුවන්. පුස්තකාලය තුල මේ විදිහට මේ අපිට පුළුවන් මේ සේවකයන්ගේ දැනුම වැඩි කරන්න. එතකොට ඒ තුළිනුත් මේ අපිට යම්කිසි හොඳ කාර්යක්ෂම සේවයක් ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඊට අමතරව දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රවෘත්ති හසුන් කියලා තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔය ජාතික පුස්තකාලයෙන් එහෙම ප්‍රවෘත්ති හසුනක් නිකුත් කරනවා. ඉතින් අපි අලුත් දේවල් එකෙන් දැනගන්නවා නිවුස් ලෙටර් කියලා කියනවා. එතකොට මේ සමහර නිවුස් ලෙටර්ස් තියෙනවා අපිට මේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඔන්ලයින් ඇක්සස් වෙන්න පුළුවන්. ඒවට අපි අවස්ථාව දෙන්න ඕන කට්ටියට. ගිහිල්ලා බලන්න මේ නිවුස් ලෙටර් එක. එහෙම නැත්නම් print out එකක් අරගෙන අපි දානවා කට්ටියට බලන්න කියලා. වාර සංග්‍රහත් එහෙමයි. ඒතර පාඨ ග්‍රන්ථ ටෙක්ස්ට් බුක්ස් අලුතෙන් දැන් අපි පුස්තකාලයට පොත් ගන්නවා කියලා මේ අපි නීති සම්බන්ධ පුස්තකාලයක් කියලා ඔක්කොම නීතිය සම්බන්ධ පොත් ගන්න නැහැ. අපි අපේ සේවක මණ්ඩලය වෙනුත් අපි පුස්තකාල විද්‍යා පොත් කීපෙකුත් අපි ගන්න ඕනේ. 10 දිනක් ඉන්නවනම් අඩු ගානේ පොත් 4-5ක් හරි තියෙන්න ඕනේ අපි. අපේ මේ බජට් එක අනුව අපි ඒවට ලෑස්ති කරගන්න තියාගන්න. එතකොට මේ වෘත්ති ආයතන වල පුස්තකාල සංගමේ සමාජිකත්වය ගන්න කියලා දිරිමත් කරවන්න ඕන. පුළුවන් නම් ආයතනෙන් ඒ පුස්තකාල සමාජිකත්වය මේ සංගමේ සමාජිකත්වය සඳහා එයා ගෙවපු මුදල රීම්බර්ස් කරන්න පුළුවන්. නැවත ගෙවන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය ඕනනම් මේ වල සමාජිකත්වය ගන්නවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ වගේ ක්‍රමවේද වලින් අපිට පුළුවන් මේ ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. ඇදිලි ඔය ටික තමයි මම එක දෙක සාකච්ඡා කරන්නේ. හරිද? ඔක්කොම හරිද? තවත් කෙනෙක් සම්බන්ධ වෙලා මේ ඔය ටික තමයි මගේ දේශනෙට ඉතින් අරන් වෙන්නේ. මේ ගැටලු තියෙනවා නම් මම අර දුන්න අංකයට කතා කරන්න. ඔය සාකච්ඡා කරපු ඒවා හරි මේ වෙනත් ගැටලුවක් හරි තියෙනවා නම් මේ ඕනෙලාවක මම සාකච්ඡා කරන්න සූදානම් මේ දුරකථනේ ඒක පුද්ගලිකව. හෙලෝ සර්. ඕකේ. මේක රෙකෝඩ් එක ගන්න පුළුවන් නම් ඔව් මම මේ රෙකෝඩ් එක එවන්නම් ඇසෝසියේෂන් එකට. ඒතර ඇසෝසියේෂන් එකෙන් ඉල්ල ගන්න එකයි. හරි සර්. thank you. මොකද්ද? ඔව් දැන් මෙහෙමයි මේ යෝජනා වෙලා තියෙන්නේ මේ 50% ප්‍රශ්න මේ කෙලින්ම මේ උත්තර ලියන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ මේ ඕගොල්ලන් අධ්‍යයනය කරපු ඒවාෙන් 50%ක් ආයෙ දෙනවා කියලා තියෙනවා. මම හිතලා ලියන්න පුළුවන්. දැන් මම හිතලා ලියන්න පුළුවන් කියේ මම අර සාකච්ඡා කරපු ඒවා. ඒ කියන්නේ පුස්තකාල උදාහරණයට අරගෙන මේ ඒ කියන්නේ සර් කලින් විදිහටම තමයි පේපර් එක පොඩ්ඩක් අර විදිහට සකස් කරලා තියෙනවා. මොකද දැන් ඕගොල්ලන්ට මේ මේවා මේ විභාග ශාලාවක වාඩිලා කරන එකක් නෙමෙයිනේ. ඔයගොල්ලෝ ගෙදෙද්දි කරන එක නෙමෙයි මේක. ඒක නිසා ඔයගොල්ලන්ට හිතලා ලියන්නත් මේ යම් කිසි විදිහක මේකක් දීලා තියෙනවා. ඉතින් හිතලා ලියන්න කියන්නේ ඔයගොල්ලෝ කලින් සූදානම් වුණොත් ඒ වෙලාවට කරුණු පටපට ගාලා ඔයගොල්ලන්ට ඔළුවට එයි. අර මේ විදිහේ ප්‍රශ්න ඔයගොල්ලෝ මේ දීපුවේ වෙනුත් එන්න පුළුවන් ද අද දීපුවේ? ඒ අතෝසෙන්නේ ප්‍රශ්න පත්‍ර හදන්නේ මම නෙමෙයි. මේ මම ඉතින් අර පරණ ප්‍රශ්න පත්‍ර හැම මේව කරලා මේ හිතුවා මේ විදිහේවා සමහර වෙලාවට ඉතින් මේවා වෙන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් යම්සි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ප්‍රශ්න ආවේ නැතත් දැන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන විදිහ මම සාකච්ඡා කළානේ. ඒක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. එන්න පුළුවන් මට කියන්න බෑ. මොකද ඇත්තටම සිලබස් එක හරි පොඩිනේ. සිලබස් එක හරි පොඩි. ඒක නිසා මම මේ සාකච්ඡා කරපුවාන් කීපයක් හරි එන්න පුළුවන්. මේ මට ඒක මේ ඔයගොල්ලන්ට මේ සාතික වෙන්න බෑ. නමුත් එන්න පුළුවන්. මොකද මේ සිලබස් එක පොඩි. ඒක නිසා මේවෙන් මොකක් හරි එන්න පුළුවන්. ඒක නිසා සූදානම් වෙන්න. මේ එතකොට ප්‍රශ්න කලින් ප්‍රශ්න වලට වඩා වෙනස් වෙන්න පුළුවන්ද? මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ට දැන් මේ ඉදිරිපත් කරලා තියෙනවනේ ආදර්ශ ප්‍රශ්න මේකක්
ඒක තමයි ෆෝමැට් එක. දැන් ඒක හම්බුණා නේද හැමෝටම? මේ මගේ ස්ක්‍රීන් එකේ තියෙනවා ඒක. මේ ඔන්න ඒක මේ ඇසෝසියේට් එකට පුළුවන් ඊමේල් කරන්න ඕගොල්ලන්ට. කියලා ඊමේල් කරගන්න මේක ආදර්ශ මේක මේක තමයි ෆෝමැට් එක. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙනව නේද ඔයගොල්ලෝ? ඒක සර් අපිට ස්ක්‍රීන් එකේ තියෙනවා සර්. මේකද සර් ෆෝමැට් එක? ඔව් මේක තමයි ෆෝමැට් එක. මේක මේ අධ්‍යාපන නිලධාරිතුමී තමයි මේක මේ දාලා තියෙන්නේ. ඒක අපිට පෙන්වන්න කියලා ඔයගොල්ලන්ට. මේ ෆෝමැට් එක මේක තමයි. එතකොට ඒ අනුව ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොහොමද මේ උත්තර ලියන්නේ කියලා. ඒ කියන්නේ සර් මේ ප්‍රායෝගික පැත්තට බර වෙලා තමයි සර් ප්‍රශ්න තියෙන්නේ කොටස නේද? 50ක් ප්‍රායෝගික පැත්තට 50ක් මේ කෙලින්ම මේ නෝට් එකෙන් වගේ කියන්නේ ඔයගොල්ලෝ මේ ඉගෙන ගත්ත දේවල් වලින්. එතකොට අපි ඔන්ලයින් පැය 3ම ඉන්න ඕනද? පැය 3ම කිව්වේ විභාග දවසේ. ඒක නම් ඉතින් මේ පොඩක් අධ්‍යාපන නිලධාරිතුමීගෙන් තමයි උපදෙස් ගන්න ඕනේ. මොකද අපිට සාකච්ඡාවක් තියලා මේ කලේ ඔයගොල්ලන් ඒක පොඩ්ඩක් මේ අධ්‍යාපන නිලධාරිතුමීගෙන් මේ පැහැදිලි කරගන්න. අපිට අර දේශන කරන්න තමයි අපිට උපදෙස් දුන්නේ. මේ විදිහට සර් මේ පුස්තකාල විසින් නඩත්තු කළ යුතු සංඛ්‍යා ලේඛන වර්ග මොනවද කියලා අහලා තියෙනවා. උසන්න ඒක පොඩ්ඩක්. සංඛ්‍යා ලේඛන වර්ග. ඒක පොඩ්ඩක් කියන්න. හරි. මම ඒක පැහැදිලි කරන්න. මේ දැන් අත් වශයෙන්ම මේ ඕනෑම මේ පුස්තකාලයක මේ සංඛ්‍යා ලේඛන දමන අවශ්‍යයි. ඕනම පුස්තකාලයක මේ සංඛ්‍යා ලේඛන මේ පවත්වාගෙන යන්න ඉස්සෙල්ලා ඒක අතෝසම ජනවාරි 1 වෙනිදාම කරන්න ඕන වැඩ මොන විදිහේ සංඛ්‍යා ලේඛනද අපි පවත්වාගෙන යන්නේ ඒ වර්ෂය තුල මේ ඒ සඳහා ඒ අදාළ නිලධාරීන්ට අපි මේ දෙන්න ඕන මේ නෝට්බුක් එක. ඒ දීලා ඒ සංඛ්‍යා ලේඛන මේ අතුලත් කරගන්න ඕන. දැන් මේ පවත්වාගෙන ආයුතු සංඛ්‍යා ලේඛන වර්ග තමයි ඇත්තටම වර්ගනේ ඔයගොල්ලෝ ඇහුවේ. මේ වර්ග තමයි දැන් මේ පුස්තකාල ද්‍රව්‍ය අයත් කර ගැනීම. දැන් ඒ පුස්තකාල ද්‍රව්‍ය අයත් කර ගැනීමේ අංශයක් තියෙනවානේ. ඒ අංශය අය ඕනෑම වෙලාවක ඇහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන මේ ජනවාරි මාසේ නම් ජනවාරි මාසය තුල අයත් කරගත්ත මේ පුස්තකාල ද්‍රව්‍ය පොත් කීයක් අයත් කරගත්තද? මේ ඒකේ මිල කීයද? විෂය අනුව මොනවද? ඒ විදිහට ඒ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම හැකියාව. එතකොට ත්‍රිමාසිකව ඊට පස්සේ මාස 6කට වරක් වාර්ෂිකව ඒ මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම හැකියාව ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. ඒ අනුව ඒගොල්ල මේ ඒවා ලේඛනගත කරන්න ඕනේ, නිරන්තරයෙන් ලේඛනගත කරන්න ඕනේ. ඕනම වෙලාවක ඇහුවොත් බජට් එකේ තව සල්ලි කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා ඒගොල්ලන්ට අර කීම හැකියාව තියෙන්න ඕනේ. මේ මොකද ඒගොල්ලෝ ඒවා දිගටම මේන්ටේන් කරන්න ඕනේ. ඒතකොට පුස්තකාල ද්‍රව්‍ය අයත් කර ගැනීම සම්බන්ධ සංඛ්‍යා ලේඛන තියෙන්න ඕනේ. ඊළඟට වර්ගීකරණය සම්බන්ධ සංඛ්‍යා ලේඛන අනිවාර්යෙන් පුස්තකාලයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ අංශෙන් ඇහුවොත් ජනවාරි මාසේ කොච්චර පොත් වර්ගීකරණය කළාද? කොච්චර පොත් සූචිකරණය කළාද? මේ පෞගේ මාස 3 මාස 6 ඒ වාර්තා තියෙනවා. ඊළඟට මේ පාඨක සේවා අංශේ මේ ඒ සහකාර පුස්තකාලය විසින් ප්‍රධානියකින් ඇහුවොත් හරි මේ සමාජිකත්වය මේ 2020 වර්ෂයේ කී දෙනෙක් සමාජිකත්වයේ ලැබුවද? පිරිමි සමාජිකයෝ කී දෙනාද? කාන්තා සමාජිකයෝ කී දෙනාද? ළමා සමාජිකයෝ කී දෙනාද? ඒවා හැම දෙයක්ම මේ සම්ප්‍රදාය ආයතන වල සමාජිකත්ව එක වර්ග තියෙනවා. ඒ කියන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයෝ ඒ විදිහට ඒවා කියන්න පුළුවන් වෙනකොට මෙච්චර සමාජිකයෝ බැඳුනයි කියලා මේ කාලය තුල. එතකොට ඊළඟට මේ පුස්තකාලවල පිරුල් දීම කියන්නේ මේ ලෝනි සිස්ටම් එක. මේ පොත් බරෝ කරන ඒවා. එතකොට ඒවා කොච්චර බරෝ කළාද? විෂයන් අනුව කෙනෙක් අහන්න පුළුවන්. මේ මාසේ නීති පිළිබඳ පොත් කොච්චරක් මේ බරෝ කරලා තියෙනවද? එතකොට මේ පුස්තකාල විද්‍යාව පිළිබඳ කොච්චරක් ඒ මාසය ඇතුළත බරෝ කරලා තියෙනවද? ඒ විදිහේ ඒ සංඛ්‍යා ලේඛන දී කොච්චර මුළු පොත් ප්‍රමාණයක් කොච්චර මේ මාසය ඇතුළත බරෝ කරලා තියෙනවද? ඒ විදිහට ඒක තමයි විමර්ශනාංශය. විමර්ශනාංශේ සංඛ්‍යා ලේඛන තියෙන්න ඕනේ. මොන මේ වාර සංග්‍රහ කොච්චර විමර්ශනය කරලා තියෙනවද? එතකොට මේ එන්සයික්ලෝපීඩියාස් කොච්චර විමර්ශනය කරලා තියෙනවද? විමර්ශන මේ ඉන්ක්වයරිස් වගේ ලැබෙනවනේ. එක එක අංශවලින් මේ සමහර දුරකථන ලැබෙනවා. එහෙම නැත්නම් ලිඛිතව ලැබෙනවා. විමර්ශන මේ ප්‍රශ්න කොච්චර ලැබිලා තියෙනවද? ඒවට කොච්චරක් උත්තර දීලා තියෙනවද? සාර්ථකව. ඒ විදිහේ සංඛ්‍යා ලේඛන තියෙනවා. ඊළඟ වාර සංග්‍රහ පිළිබඳ වාර සංග්‍රහ
මේ කොච්චර ප්‍රමාණයක් මිලදී ගන්නවද ආයතනය කොච්චර ප්‍රමාණයක් සංසරණය කරනවා. ඒ කියන්නේ අපි සර්කියුලේට් කරනවා එක දෙපාර්තමේන්තු වලට යවනවා. පරිහරණය කොහොමද? මේ වාර්තා සංග්‍රහ පිළිබඳ හැම දත්තයක්ම. එතකොට වාර්තා සංග්‍රහවල කොච්චර මේ දායක මුදල් කොච්චරද? මේ මුළු මේ වියදම කොච්චරද? ඒව හැම දෙයක්ම එතකොට ඒ වගේ මේ නොයෙකුත් මේ අංශ වලින් මේ සංඛ්‍යා ලේඛන එක්ස්ප්‍රෙස් කරන්න සිද්ධ වෙනවා මේ පුස්තකාලයකට. ඒක පුස්තකාලේ මේ කැඩපත තමයි මේ සංඛ්‍යා ලේඛන. පුස්තකාලේ ප්‍රගතිය බෙදාපාන්නේ සංඛ්‍යා ලේඛන වලින්. ඒක නිසා ඔය සියලු දේම ප්‍රෙස් කරන්න වෙනවා. පැහැදිලිද ඒක? තවත් මොන හරි ගැටලු තියෙනවද? අපි අවසන් කරනවද? සර් හෙටත් මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න ඕනද? ඔව් දැන් මං කලේ C1 දෙකනේ. ඉතුරු සියල්ලම මේ හෙට දේශකයා මේ සම්පූර්ණ කරයි. ඒ කියන්නේ C3 C4 C5 C6 නේ. තව හතරක් තියෙනවා ඒ කියන්නේ. මම C1 C2 පමණයි කලේ. පැහැදිලි නේද ඔය ටික? ඔව් පැහැදිලි සර්. හරි. අපි එහෙනම් අවසන් කරමු නේද? හරි සියලු දෙනාටම මේ සාර්ථකව පිළිතුරු ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගැටලුවක් තියෙනවා නම් ඕන ලාවක සාකච්ඡා කරමු අපි. දුරකථනය මම ලෑස්තියි. හරි. සියලු දෙනාටම සුබ දවසක්.